සුබ දවසක් වේවා සියලු දෙනාටම. විශේෂයෙන්ම මේ දවස්වල ICT with nuancy YouTube channel එකට ලැබිච්ච ඉහළ ප්‍රතිචාරات එක්ක ගොඩක් අය ඉල්ලපු මාතෘකාවක් පිළිබඳව වීඩියෝ එකක් කරන්න කියලා හිතුවා. විශේෂයෙන්ම අද සමාජයේ ගොඩක් වෙලාවට අධ්‍යාපනයේ පැත්ත ඊට පස්සේ ගත්තාම උසස් අධ්‍යාපන ශාස්ත්‍රය එතනින් එහාට ගියාට පස්සේ ජොබ් මාකට් එකේ සියලු දේවල් ගත්තට පස්සේ ගොඩාක් වෙලාවට බහුතරයක් ඉන්න ශිෂ්‍යයන් ඊට පස්සේ ගත්තාම ගොඩක් වෙලාවට මිනිසුන් අද පුරුදු වෙලා තියෙනවා මේ IT ඉන්ඩස්ට්‍රී එක එමත් නැත්නම් ICTත් එක්ක යන IT ඉන්ඩස්ට්‍රී එකේ ගොඩක් වෙලාවට ජොබ් එකක් ගන්න එක ගොඩක් අයගේ හීනයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ වකවානුවක් ඇතුළත විශේෂයෙන්ම විශ්වවිද්‍යාල වලින් එළියට එන්න බලාගෙන ඉන්න ශිෂ්‍යයන් සඳහාත් ඒ වගේම එතනින් එහාට ගත්තට පස්සේ කවුරු හරි කුමන හෝ ආකාරයකින් IT ඉන්ඩස්ට්‍රී එකත් එක්ක සම්බන්ධ වෙන්න බලන් ඉන්න කෙනෙක්ට ඒ වගේම A level හෝ O level විෂය ධාරාවකදී ICT හදාරන්නේ ගොඩක් වෙලාවට යම්කිසි දරුවෙක් මේ IT ඉන්ඩස්ට්‍රී එකත් එක්ක ඉස්සරහට යන්න නම් මම හිතනවා ඒ සියලු දෙනාට ඒ සියලු කාණ්ඩයන්ට අද මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයාලට ඉතාමත්ම හොඳ දැනුමක් ලබා ගන්නට හැකියාවක් තිබේවි. මොකක්ද ඔයාගේ IT ඉන්ඩස්ට්‍රී එකට ඔයා එන්න ඉන්නවා නම් ඇත්තටම ඔයා තෝරගන්න ඕන ජොබ් පාත් එක. මොකක්ද ඔයා තෝරගන්න ඕන ජොබ් රෝල් එක කියන එක පිළිබඳව ලොකු අදහසක් ගන්න අද මේ කරන වීඩියෝ එකෙන් ඔයාලට හැකියාව ලැබෙවි කියලා මම හිතනවා. එතනදී ප්‍රධාන වශයෙන්ම ගොඩාක් වෙලාවට IT ඉන්ඩස්ට්‍රී එකේ ජොබ් එකකට යනවා කියලා කිව්වහම ගොඩාක් අය හිතන්නේ IT ඉන්ඩස්ට්‍රී එක කියලා කිව්වහම අපිට යන්න තියෙන එකම රෝල් එක software engineer රෝල් එක කියන එක. නමුත් ඒක එහෙම නෙමෙයි කියන එක ගොඩක් වෙලාවට IT ඉන්ඩස්ට්‍රී එකත් එක්ක වැඩ කරලා එහෙමත් නැත්නම් මේ ඉන්ඩස්ට්‍රී එකේ අවුරුදු කීපයක කියන්නේ අත්දැකීම් තියෙන කෙනෙක්ගෙන් අහගෙන දැනගත්තට පස්සේ ඔයාලට තේරෙවි ඇත්තටම IT ඉන්ඩස්ට්‍රී එක කියලා කියන්නේ කොච්චර ලොකු ඉන්ඩස්ට්‍රී එකක්ද මේ ඉන්ඩස්ට්‍රී එක ඇතුලේ ඇත්තටම කෙනෙක්ට තමන්ගේ තියෙන ස්කිල්ස් වලට කරන්න ඕන තරම් වැඩ තියෙන ඉතාමත්ම ඕනෑම කෙනෙකුට ඕනෑම විදියකට එයාගේ ස්කිල් එකක් තියෙනවා නම් ඕපන් වෙච්ච ජොබ් මාකට් එකක් තියෙන ඉන්ඩස්ට්‍රී එකක් තමයි IT ඉන්ඩස්ට්‍රී කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අද ඇත්තටම වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ තියෙන IT ඉන්ඩස්ට්‍රී එකේ විවිධ ස්කිල්ස් වලට. ඒ කියන්නේ පුද්ගලයා විදියට ගත්තොත් ඒ පුද්ගලයන්ට විවිධාකාරයේ තියෙනවා අපි කියනවා ශක්තියින් හැකියාවන්. ඔන්න හැකියාවන් කොහොමද තමන්ගේ ඇත්තටම සහජ හැකියාවන් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් නිරන්තරයෙන්ම අධ්‍යයනය කිරීම වලින් එහෙමත් නැත්නම් කුසලතා මට්ටමින් අර දියුණු කරගෙන ආපු දේවල් වෙන්න පුළුවන්. ඒ කුමන ආකාරයක තමන්ගේ ස්කිල් එකක් තියෙනවා නම් ඒ ස්කිල් එක කොහොමද ඇත්තටම ඔයා ජොබ් එකක් කරන්න. එහෙමත් නැත්නම් IT ෆීල්ඩ් එකට ඇවිල්ලා ජොබ් එකක් කරන තැන දක්වා ගෙනියන්නේ කියන එක පිළිබඳව අපි අද ලෙසන් එකේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා කාලීනව මේ මාතෘකාව ඉතාමත්ම වැදගත් වෙනවා ඕනම කෙනෙක්ට විශේෂයෙන්ම IT ඉන්ඩස්ට්‍රී එකේ ජොබ් එකක් බලාගෙන ඉන්න ඔයාට තමයි අද මේ විදියට මෙන්න මේ වීඩියෝ එක මම ඉදිරිපත් කරන්නේ. ඉතින් එතකොට ප්‍රධාන වශයෙන්ම ගත්තොත් අපි මේ ෆීල්ඩ් එක ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් ලෝකයේ තියෙන ඉතාමත්ම විශාල වශයෙන්ම ව්‍යාප්ත වෙච්ච ඒ වගේම ඉතා විශාල වශයෙන් ලෝකයේ පුරා ආයතන රාශියක් ඔස්සේ පැතිරලා තියෙන දෙයක් තමයි IT ඉන්ඩස්ට්‍රී එකේ නැත්නම් IT ෆීල්ඩ් එක කියලා කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් Google, Amazon, Microsoft සමාගම් වලින් පටන් ගත්තට පස්සේ ලංකාවේ විතරක් ගත්තත් ප්‍රධාන වශයෙන්ම සාමාන්‍යයෙන් ප්‍රධාන පෙළේ ආයතන 200ක් විතර IT ඉන්ඩස්ට්‍රී එකේ මේ වෙනකොට සාර්ථකව තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. ඒවට සම්බන්ධ වෙලා ඉතා විශාල ප්‍රමාණයක් ඉංජිනේර්ස්ලා විශේෂයෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාලයක වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පෞද්ගලික විශ්වවිද්‍යාලයක වෙන්න පුළුවන්. ඒ කොමන විශ්වවිද්‍යාලයක එහෙමත් නැත්නම් වෙන යම් කිසි පීඨයකින් එන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ මුකුත්ම ඩිග්‍රී එකක් නැතුව වුණත් තමන් ස්වයංව හදාගත්ත ස්කිල් එකක් පාවිච්චි කරලා එන්න පුළුවන්. ඒ කොමන හෝ ආකාරයකට ආවත් ගොඩක් වෙලාවට මේ ඉන්ඩස්ට්‍රී එකේදී අලුත් දේවල් අලුත් දැනුම හොයන අයට ඉතාමත්ම හොඳ පැත්තක් තමයි මෙන්න මේ IT ඉන්ඩස්ට්‍රී එක කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔය ඉන්ඩස්ට්‍රී එක ඇතුලේ අපිට මොනවද කරන්න තියෙන්නේ සහ අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියන එක තීරණය කිරීම තමයි අද මේ වීඩියෝ එකේදී මම ඉස්සරහට සාකච්ඡා කරන්නේ. දැන් අපි මුලින්ම බැලුවොත් ඇත්තටම මේ IT කම්පැනි එකක් ගත්තොත් එහෙමත් නැත්නම් IT ඉන්ඩස්ට්‍රී එකේ තියෙන එක කම්පැනි එකක් ගත්තොත් මම මෙන්න මේ දාලා තියෙන්නේ මට නිකන් මේ වෙලාවේ මේ ප්‍රසන්ටේෂන් එක හදද්දී නිකන් හිතිච්ච මට මතක තිබිච්ච ජොබ් රෝල්ස් කීපයක් තමයි මේ දාලා තියෙන්නේ. ඒකට මේවා ගොඩක් වෙලාවට ඕනම ආකාරයක software කම්පැනි එකක් ගත්තට පස්සේ
ගොඩක් වෙලාවට බහුලවම දකින්න පුළුවන් ඕනම කම්පැනි එක තියෙන ජොබ් රෝල් සෙට් එකක් තමයි මේ දාලා තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ඕනම කෙනෙක් දන්නවා සාමාන්‍යයෙන් IT ජොබ් එකක් කිව්වහම ගොඩාක් වෙලාවට ගොඩක් අයගේ හීනේ තියෙන්නේ සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් වෙන්න. මොකද මෘදුකාංග ඉංජිනේරුවා කියන එකට විශේෂයෙන්ම IT ඉන්ඩස්ට්‍රි එකේ ගත්තත් ඊට පස්සේ සමාජයේ ගත්තත් තියෙන පිළිගැනීම ඊට අමතරව ගත්තොතින් විශේෂයෙන්ම ඒ රෝල් එක ඇතුලේ යම්කිසි කෙනෙක්ට ගන්න පුළුවන් අර සැලරි එක වගේ කාරණා ඉතා විශාල දේවල් කීපයක් නිසා සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කියන එක IT ෆීල්ඩ් එක ඇතුලේ ඉතාමත්ම ජනප්‍රිය ජොබ් රෝල් එකක් බවට පත් වෙලා තියෙනවා. එතනින් එහාට ගියාට පස්සේ ඔන්න එතනින් එහාට තියෙන දේවල් තමයි ගොඩක් අය දන්නේ නැත්තේ. මේ වගේ ජොබ් වලටත් අපිට IT ෆීල්ඩ් එක ඇතුලේ යන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒ නිසා මේ නිකම්ම නිකන් සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක්ම වෙනවා කියන එක යනවාට වඩා තමන්ගේ තියෙන ශක්තියින් තමන්ගේ තියෙන දක්ෂතාවයන් උපයෝගී කරගෙන තමන් කැමති පැත්තෙන් ඉස්සරහට යන්න මේක ඉතාමත්ම හොඳ ෆීල්ඩ් එකක්. ඉතින් එන්න ඒ ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඉතින් ඔන්න ඔය කියන ප්‍රධාන මම මේ පෙන්වලා තියෙන රෝල්ස් කීපය ඇතුළත ඇත්තටම ඔයාලට මොන වගේ දේවල්ද කරන්න තියෙන්නේ කියන එක අපි අද එකින් එක අරගෙන කතා කරන්න යන්නේ. ඉතින් ඒ නිසා අද ඉතාමත්ම වැදගත් ලෙසන් එකක් අපි කරන්නේ. ඉතින් ඒ හින්දා හොඳට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් මේ විශේෂයෙන්ම ඉන්ඩස්ට්‍රි එකේ තියෙන දේවල් පිළිබඳව මෙන්න මේ වීඩියෝ එක මුල ඉඳලා ස්කිප් කරන්න නැතුව හොඳට බලාගෙන ගියොත්. ඉතින් අපි පළවෙනි යෙන්ම මම ඇත්තටම බලාපොරොත්තු වෙනවා මේ කම්පැනි එකක් ගත්තොතින් විශේෂයෙන්ම ඕනම ව්‍යාපාර ආයතනයක ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා. ක්ලයන්ට් කෙනෙක් කියලා කියන්නේ දැන් අපි සාමාන්‍ය සිල්ලර ව්‍යාපාරයක් කරගෙන යනවා නම් ওই සිල්ලර ව්‍යාපාරයේ ඇතුලේ මුදලාලි සහ පාරිභෝගිකයා කියලා දෙන්නෙක් ඉන්නවා. ඒතර ගොඩක් වෙලාවට අපි ගත්තොතින් දැන් ඔය ඔෆ්ෂෝර් කියලා මම දාලා තියෙන ඇත්තටම මේ සොෆ්ට්වෙයාර් කම්පැනි එක ඉතාමත්ම සරල ස්ට්‍රක්චර් එකක්. ඔය සරල ස්ට්‍රක්චර් එක ඇතුලේ මම පෙන්නලා තියෙන සොෆ්ට්වෙයාර් ඩෙවලොප්මන්ට් ටීම් එක විතරයි. නමුත් ගොඩක් වෙලාවට සොෆ්ට්වෙයාර් කම්පැනි එකක් ගත්තොතින් ගොඩක් වෙලාවට ඔයාලා තේරුම් ගන්න ඕන මේක නිකම්ම නිකන් සොෆ්ට්වෙයාර් ඩෙවලොප්මන්ට් විතරක් නෙමෙයි තියෙන්නේ. මොකද එයාලා කරන්නේ ව්‍යාපාරයක්. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට මැනේජ්මන්ට් ලෙවල් එක එතනින් එහාට ගියාට පස්සේ ඩෙවලොප්මන්ට් ටීම් එක ඊට පස්සේ බිස්නස් මොඩල් ටීම් එක ඊට පස්සේ ඩිරෙක්ටර් බෝඩ් එක ඔය වගේ ගොඩාක් තියෙනවා ඒ ආයතනයක් ඇතුලේ. නමුත් ගොඩක් වෙලාවට ඔය ටීම් ස්ට්‍රක්චර් එක ගත්තට පස්සේ ගොඩක් වෙලාවකට අපි තේරුම් ගන්න ඕන දේ තමයි අපිට ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා. ඒ ක්ලයන්ට් කියන මනුස්සයා එහෙමත් නැත්නම් අපේ සොෆ්ට්වෙයාර් විදියට අවශ්‍යතාවයක් තියෙන පාරිභෝගිකයත් එක්ක ඇත්තටම ගැටෙන්නේ මෙන්න මේ සොෆ්ට්වෙයාර් ඩෙවලොප්මන්ට් ටීම් එකේ ඉන්න විවිධ රෝල්ස් ප්ලේ කරන අය තමයි ඇත්තටම ගැටීමක් කරන්නේ. ඉතින් ඒ නිසා මේක ඉතාමත්ම වැදගත් අපි හරියට තේරුම් ගන්න එක මොකක්ද ඇත්තටම මෙතන වෙන්නේ කියන එක. එතකොට අපි හැම අවස්ථාවකදීම ඒක සොෆ්ට්වෙයාර් ඩෙවලොප්මන්ට් කම්පැනි එකක් ගත්තට පස්සේ ඔය කම්පැනි එකට එක්කෝ ප්‍රොජෙක්ට් එකක් තියෙන්න ඕන, එහෙමත් නැත්නම් ප්‍රොඩක්ට් එකක් තියෙන්න ඕන ඔක හදාගෙන යන්න. එතකොට මොනවා හරි ප්‍රොජෙක්ට් එකක් අපි හිතමු උදාහරණයක් විදිහට Uber සමාගම ගත්තොත් ඒ Uber කියන ඇප් එක එයාලා කරන්නේ ටැක්සි සර්විස් එකක්. ඔය ටැක්සි සර්විස් එක සඳහා එයාලගේ ඉන්න පාරිභෝගිකයෝ තමයි ඉන්න මගීන්. එතකොට මේ මගීන්ට පහසුකම් සපයන්න යාලගේ ටැක්සි සර්විස් එකත් එක්ක සම්බන්ධ වෙන්න තමයි Uber සමාගම යාලගේ Uber ඇප්ලිකේෂන් එක. එහෙමත් නැත්නම් Uber ඇප් එක ලියලා තියෙන්නේ. එතකොට එතනදී ක්ලයන්ට් වෙන්නේ ඇත්තටම අපි. එහෙමත් නැත්නම් ඉන්න පාරිභෝගිකයන් තමයි ක්ලයන්ට් වෙන්නේ. අපේ අවශ්‍යතාවය මොකක්ද? සරලවම ගත්තොත් අපේ අවශ්‍යතාවය තමයි අපිට මේ යම් තැනක ඉඳන් යම් තැනකට යන්න, ඉතා ඉක්මනට යන්න අපිට ඉක්මනටම ගන්න පුළුවන් ටැක්සි එකක් ගන්න එක තමයි අපේ අවශ්‍යතාවය. එතනදී යන්න පුළුවන් පාරවල් මොනවද කියන එක, එතනින් එහාට ගියාට පස්සේ අපි කොයි වගේ පාරවල් වලින්ද යන්න ඕන කියන එක, ඊට පස්සේ ගත්තාම කොච්චර විනාඩි ගණනකින් ඒ එන්න ඕන පුද්ගලයා තමන්ව ගන්න පික් කරන්න එනවාද කියන එක, ඔය වගේ දේවල් තමයි අපේ අවශ්‍යතාවය. ඉතින් ඔය අවශ්‍යතාවය සපුරන්නට තමයි ඇත්තටම සොෆ්ට්වෙයාර් ඩෙවලොප්මන්ට් ටීම් එකක් පාවිච්චි කරලා එයාලා ඇප් එකක් ලියන්නේ. එතකොට ඔය ක්ලයන්ට්ගේ අවශ්‍යතාවයන් ටික එමත් නැත්නම් අපි කියනවා මේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවය සාමාන්‍ය ව්‍යාපාරයක සපුරනවා වගේ අපි සොෆ්ට්වෙයාර් ටීම් එකක් ගත්තොත්, සොෆ්ට්වෙයාර් ඩෙවලොප්මන්ට් කම්පැනි එකක් ගත්තොත් එයාලා හැම වෙලාවෙම කරන්නේ පාරිභෝගිකයන්ට, එයාලගේ ක්ලයන්ට්ස්ට, අපි සාමාන්‍ය පාරිභෝගිකයෝ කියන්නේ අපි කියන ක්ලයන්ට් කෙනෙක් කියලා. ක්ලයන්ට් කෙනෙක්ට එයාලගේ අවශ්‍යතාවය සැපයරාලීම සඳහා තාක්ෂණික පැත්තෙන් සහායක් දෙන එක තමයි අපි ඇත්තටම සොෆ්ට්වෙයාර් ඩෙවලොප්මන්ට් ටීම් එකකින් කරන්නේ. ඒ කියන්නේ IT කම්පැනි එකකින් කරන්නේ. මම කිව්වා මේ ඔයාලට දාලා තියෙන්නේ, මේ ඔයාලට පේන ස්ක්‍රීන් එකේ දාලා තියෙන්නේ ඇත්තටම ඉතාමත්ම මේ සරල ස්ට්‍රක්චර් එකක්. මේ සොෆ්ට්වෙයාර් ඩෙවලොප්මන්ට් ටීම් එක මේ වගේ මේ ඉතාමත්ම පොඩි රෝල්ස් ගන්නක් මම මෙතන දාලා තියෙනවා. නමුත් ඊට වඩා ඉතාමත්ම විශාල ප්‍රමාණයක් තියෙනවා ඇත්තටම සොෆ්ට්වෙයාර් ඩෙවලොප්මන්ට් ටීම් එකක් සොෆ්ට්වෙයාර් කම්පැනි එකක් ගත්තට පස්සේ මම අර කලින් කිව්වා වගේ වෙනම එයාලගේ මාකටිං සෙක්ෂන් එකක් තියෙනවා. ඊට පස්සේ ගත්තාම
ඩිවලොප්මන්ට් ටීම් එකක් තියෙනවා. එතනින් එහාට ගියාට පස්සේ එක්සිකියුටිව් බෝඩ් එකක් ඉන්නවා. ඒ වගේ ගොඩාක් ලොකු ස්ට්‍රක්චර් එකක් තියෙනවා. නමුත් අද අපි කතා කරන්නේ ඇත්තටම කම්පැනි එක ඇතුලේ තියෙන විවිධ අපිට ප්ලේ කරන්න පුළුවන් රෝල්ස් ගැන. නිසා මම හිතනවා අර IT කම්පැනි එකක් සහ එයාගේ ක්ලයන්ට් අතර තියෙන සම්බන්ධතාවයක් තියෙනවා කියන එක මේ ව්‍යාපාරයේ ස්වභාවය වාට කියලා දෙන්න ඕන නිසා තමයි මම මේ වගේ දෙයක් අරගෙන චුට්ටක් කියලා දුන්නේ. අපි එතකොට කම්පැනි එකක් පැත්තෙන් අපි සැදී පැහැදී ඉන්න ඕන ක්ලයන්ට්ගේ රික්වයර්මන්ට් එක මොකක්ද, එයාගේ අවශ්‍යතාවය මොකක්ද, එයාට ගැලපෙන විදිහට අපේ සර්විස් එක දෙන්නත්, ඒ වගේම අපේ පාවිච්චි කරන ඇප් එක එහෙම නැත්නම් අපේ තියෙන software product එක පාවිච්චි කරලා අපිත් එක්ක ඉන්න clientsලා අපිත් එක්ක බැඳිලා ඉන්නවා. ඒක පාවිච්චි කරලා එයාලගේ වැඩ ටික සපුර ගන්න. මම අර සරල උදාහරණයක් විදිහට Uber එක ගත්තේ. මොකද ගොඩක් වෙලාවට ඕනම කෙනෙක් Uber app එක පාවිච්චි කරන නිසා. අපි ඉස්සරහට ගියොත් අතරම අපේ අද ලෙසන් එක ඇතුලේ විශේෂයෙන්ම මේ ඕනම ව්‍යාපාරික ආයතනයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ප්‍රොජෙක්ට් එකක් වෙන්න පුළුවන්. දැන් අපි දන්නවනේ IT ෆර්ම් එකක් ඇතුලේ එහෙමත් නැත්නම් IT කම්පැනි එකක් ඇතුලේ ගොඩක් වෙලාවට අපි කරන්නේ ප්‍රොජෙක්ට් එකක්. එහෙමත් නැත්නම් සමහර කම්පැනිස් තියෙනවා ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි. එයාලා අවුරුදු ගාණක් තිස්සේ එක ප්‍රොඩක්ට් එකක් ඩෙවලොප් කරගෙන එනවා. දැන් උදාහරණයක් විදිහට කෝඩ්ජෙන් ආයතනය ගත්තොත් කෝඩ්ජෙන් ආයතනයේ ට්‍රැවල් බොක්ස් කියන ප්‍රොඩක්ට් එක තමයි යාලා දැන් අවුරුදු ගාණක් තිස්සේ ඉදිරියට කරගෙන එන්නේ. ඊට පස්සේ ඉන්ෆෝ නෙක්සස් ආයතනය ගත්තොත් එයාලගේ තියෙනවා GT Nexus කියලා සප්ලයි චේන් මැනේජ්මන්ට් සිස්ටම් එකක්. ඒක තමයි යාලගේ ප්‍රොඩක්ට් එක. නමුත් සමහර කම්පැනිස් තියෙනවා. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන්ම කම්පැනි ගත්තොත් ඒත් කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රොජෙක්ට් විතරක් අරගෙන යම් කිසි කාලයකට දැන් උදාහරණයක් විදිහට අවුරුද්දකට මෙන්න මේ ප්‍රොජෙක්ට් එක අපි අරගෙන කරනවා කියලා ප්‍රොජෙක්ට් A කියන එකක් අරගෙන කරනවා. ඊට පස්සේ ඒක ඉවරනාට පස්සේ ප්‍රොජෙක්ට් B එකක් කියලා වෙනම ප්‍රොජෙක්ට් එකක් අරගෙන කරනවා. ඊට පස්සේ තව සමහර කම්පැනි තියෙනවා එක කම්පැනි එක ඇතුලේ ප්‍රොජෙක්ට් දෙක තුනක් එක දිගට රන් කරනවා අවුරුදු එකමාරේ පොඩි කාලවල වලට අරගෙන. නමුත් එහෙම නැතුව සමහර වෙලාවට ලෝකයේ තියෙන ඉතාමත්ම ප්‍රසිද්ධ ඩොමේන් එකක් අපි කියන විෂයපතයක් අරගෙන ඒ විෂයපතේ තියෙන ඕනම ඉතාමත් සංකීර්ණ අවශ්‍යතාවයන් සඳහා ප්‍රොඩක්ට් එකක් ඩෙවලොප් කරන කම්පැනිස් තියෙනවා. දැන් කෝඩ්ජෙන් ආයතනය සහ ඉන්ෆොනෙක්සස් ආයතනය කියන්නේ එකිනෙකට වෙනස් විෂයපත දෙකක යන ප්‍රධාන ආයතන දෙකක්. එතකොට ඒ ආයතනයේ දැන් ට්‍රැවල් බොක්ස් එක ඇත්තටම අරගෙන තියෙන්නේ ට්‍රැවලින් කියන විෂයපතේ. ට්‍රැවලින් කියන විෂයපතේ ලෝකේ ඉන්න ඕනම කෙනෙක්ට ට්‍රැවල් කරන්න එයාට හොයාගන්න ඕන හොටෙල්ස් මොනවද, එයාට යන්න ඕන පැති මොනවද, ඊට පස්සේ ගත්තාම එයා යම්කිසි රටකට ගියාට පස්සේ කොහොමද පාරවල් හොයාගන්නේ, එතනින් එයාට ගිහිලා රිසර්ව් කරන්න පුළුවන් හොටෙල්ස් මොනවද, ට්‍රැවල් මැනේජ්මන්ට් කියන එක. එහෙමත් නැත්නම් යම්කිසි පුද්ගලයෙක්ගේ මුළු ලෝකේ වටාම සවාරියක් යනකොට එයාට අවශ්‍ය කරන සියලුම දේවල් එක තැනකින් ගන්න පුළුවන් ඇප් එකක් විදිහට තමයි ප්ලේන් එක ගන්න බුකින් එක පවා ට්‍රැවල් බොක්ස් එක ඇතුළේ තියෙනවා. අපි ඒකට කියනවා ඒක ප්‍රොඩක්ට් එකක්. ඒක ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි. ඒක කෝඩ්ජෙන් මං හිතන්නේ පටන් ගත්ත දවසේ ඉඳන්ම මේ අවුරුදු ගානටම යාළුවා මේකේ විවිධ ෆීචර්ස් ඇඩ් කර කර යනවා. ඊට අමතරව කෝඩ්ජෙන්ලා සමහර ප්‍රොජෙක්ට්ස් කරගෙන යනවා එක එක තැන් වලින්. ඉතින් ඒ වගේ චූටි ප්‍රොජෙක්ට්ස් උත් ඒ වගේ කම්පැනි ඇතුලේ වෙනවා. නමුත් ඒවා ඉතාමත්ම ලංකාවේ තියෙන ඉතාමත්ම කීර්තිමත් ආයතන. ඉතින් ඒ කීර්තිමත් ආයතන ඇතුලේ ප්‍රොඩක්ට් සහ ප්‍රොජෙක්ට් කියන දෙකම යනවා. ඉන්ෆොනෙක්සස් ආයතනය ගත්තත් ඒත් ඒ වගේ. එතනින් එහාට ගියාට පස්සේ Cisco Labs, ඊට පස්සේ ගත්තාම 99X, Millennium IT, WSO2 ඔය වගේ ලංකාවේ ප්‍රසිද්ධ ඉතාමත්ම සුපිරි තත්ත්වයේ තියෙන software companies තියෙනවා මේ project සහ product කියන දෙකම ක්‍රියාත්මක කරගෙන යනවා. ඉතින් එතකොට මේ ඔය ඕනම product එකක් එහෙමත් නැත්නම් project එකක් කරගෙන යනකොට කවුරු හරි කෙනෙක් ඉන්න ඕනේ ඇත්තටම මේ project එක manage කරන්න. ඔය project එක manage කරනවා කියන එකෙන් ඇත්තටම අපි අදහස් කරන්නේ ඒ කියන්නේ project එක යන්න ඕන හරි path එකේ ගෙනියන්න නායකයෙක් ඉන්නවා. ඔන්න ඔය නායකත්ව රෝල් එක ප්ලේ කරනවාකට තමයි අපි කියන්නේ ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් වෙනවා කියන එක. එතනදී ගොඩක් වෙලාවට ටීම් එකේ ඉන්න සියලු දෙනාත් එක්ක ඉතා සහයෝගයෙන් වැඩ කරලා ඒ ටීම් එකේ ඉන්න පුද්ගලයන්ගේ හරියට තියෙන ඒ ස්කිල්ස් ටික හරියට අවබෝධ කරගෙන ඊට පස්සේ මේ ප්‍රොජෙක්ට් එක සම්බන්ධයෙන් අපි හිතමු යම් මාසයක කරන්න ඕන කැපකිරීම මොකක්ද කියන එක හරියට තේරුම් අරගෙන ඒකට එක් එක් පුද්ගලයාට දෙන්න ඕන ටාස්ක් මොනවද කියන එක තීරණය කරන එක. ඊට පස්සේ ගත්තාම සරලවම ප්‍රොජෙක්ට් එක මෙන්න මේ කාලය ඇතුළත ප්ලෑන් වෙන්න ඕන. එතකොට මෙන්න මේ කාලවල ඇතුළත මෙන්න මේ ප්‍රොජෙක්ට් එකේ මේ කොටස් ටික අපි ඉවර කරන්න ඕන. බජට් එක අපිට දීලා තියෙන්නේ කම්පැනි එකෙන් මෙන්න මේ වගේ බජට් එකක්. එතකොට මේ බජට් එක ඇතුළේ ඇත්තටම මේ ප්‍රොජෙක්ට් එක කරන්න පුළුවන්ද කියන එක ඒ අතරතුර ඒ කණ්ඩායමේ ඉන්න අනිකුත් ඉන්න ටීම් ප්ලේයර්ස්ලාගේ. මොකද software company එකක් කියන්නේ ගොඩක් වෙලාවට තනියෙන් වැඩ කරන ආයතනයක් නෙමෙයි. ඒවා ඉන්නේ teams. ටීම් වර්ක් තමයි තියෙන්නේ. එතකොට ඔය ටීම් වර්ක් එක ඇතුලේ එක එක පුද්ගලයන්ගේ තියෙන දක්ෂතාවයන් හඳුනගෙන ඒවා කොහොමද ඒ කම්පැනි එක ඇතුලේම පාවිච්චි කිරීම සඳහා වැඩි දියුණු කරන්නේ. ඔන්න ඔය වගේ සම්පූර්ණ software team එකක්
තමන්ගේ තියෙන ඒ software development process එකේ තියෙන goal එකට ගෙනියන්න කරන්න ඕන management task ඔක්කොම කරන්න තමයි project manager කෙනෙක් ඉන්නේ. එතකොට project management කියන role එක ගොඩාක් වෙලාවට මම දැකලා තියෙනවා ඉන්ඩස්ට්‍රි එකේ MIT වගේ ආයතන අලුතෙන්ම එන අයටත් සමහර වෙලාවට project manager කියන role එකට එයාලා train කරනවා. නමුත් ගොඩාක් වෙලාවට බහුතරයක් software companies වල project managers ලා කියලා ඇවිල්ලා ඉන්නේ ගොඩාක් software industry එකේ වැඩ කරලා experience එක අරගෙන එක එක තත්ත්වවලට මුණ දීලා ඒවයින් තියෙන අත්දැකීම් එක්ක තමයි project එකක් manage කරන තත්ත්වයට ගොඩක් වෙලාවට එන්නේ. ඉතින් ඒ නිසා software industry එකට එකපාරට එන කෙනෙක්ට එකපාර project manager කියන role එකට යන්න ටිකක් අමාරුයි. නමුත් කාලයත් එක්ක වැඩ කරගෙන යනකොට යම් කාලයක් ගියාට පස්සේ අවුරුදු 3ක් 4ක් 5ක් වගේ කාලයක් ගියාට පස්සේ මැනේජ්මන්ට් පැත්තට යන්න හැකියාවක් තියෙනවා. එතනදී මම අර කිව්වා වගේ සම්පූර්ණ Tamanට දෙන ටීම් එක මැනේජ් කරලා Tamanගේ දෙන ටීම් එකේ තියෙන අවශ්‍යතා ටික හඳුනාගෙන ඒ ටීම් එකේ කට්ටියට වැඩ කරන්න පුළුවන් මොන වගේද කියලා හඳුනාගෙන ඊට පස්සේ ගත්තාම සාමාන්‍යයෙන් ටීම් එක වැඩ කරනකොට සමහර වෙලාවට එක කට්ටියගේ අදහස් වෙනස්. ඒ අදහස් වලට ගරු කරමින් කාගේවත් හිත රිදෙන්නේ නැති වෙන්න දෙපැත්ත ගන්නට බැලන්ස් කරලා වැඩ කරන්න පුළුවන් කෙනෙක්ට යන්න පුළුවන්. ඒ වගේම ඉතාමත්ම ඉහළ සැලරි එකක්. හරි. ඉහළ සැලරි එකක් ගෙවන ජොබ් රෝල් එකක් තමයි ප්‍රොජෙක්ට් මැනේජර් කියලා කියන්නේ. මේක සරලව ගත්තොත් දැන් ක්‍රිකට් ටීම් එකක මැනේජ්මන්ට් රෝල් එක කරන්නේ යම් කෙනෙක්. ටීම් නායකයා නෙමෙයි මැනේජර් කියලා වෙනම කෙනෙක් ඉන්නවා. එතකොට මේ මැනේජර්ට තමයි මොනවා හරි ටීම් එක හදිස්සියෙන් හරි අවුලක් ගියොත් එහෙම නැත්නම් එයාලා මැචස් දිනුවේ නැත්නම් එයාට තමයි කෙලින්ම බ්ලේම් එක එන්නේ. හරි. ඉතින් ඒ වගේ තමයි මේ ප්‍රොජෙක්ට් මැනේජර්ටත් එයාට එයාගේ ටීම් එක හරියට කන්ට්‍රෝල් කරගෙන දෙන ලද කාලය ඇතුළත එයාගේ වැඩ ටික කරගන්න බැරි වුණොත් ඒ කියන්නේ ටීම් එකෙන් කරගන්න ඕන වැඩ ටික කරගන්න බැරි වුණොත් ප්‍රොජෙක්ට් මැනේජර්ගෙන් තමයි අන්තිමට අහන්නේ එක්සිකියුටිව් බෝඩ් එක මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නේ කියන එක. ඉතින් ඒ නිසා මේ ප්‍රොජෙක්ට් මැනේජර් කියන රෝල් එක අතිශය රිස්ක් වැඩි. ඒ කියන්නේ අපි කියනවා මේ රිස්ක් එක වැඩි. රිස්ක් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ඒ කියන්නේ අවදානම වැඩි ඒ වගේ එකක් කියන එක තේරුම් ගන්න ඕනේ. ඉතින් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් රෝල් එකට ඕන කෙනෙක්ට එකපාර යන්න පුළුවන්. ඒ වගේම එකපාර යන්නත් පුළුවන්. ඒ වගේම අපිට හැකියාව තියෙනවා අර මං කිව්වා වගේම කිසි ප්‍රශ්නයක් නැතුව හරි. එතකොට ඔය ප්‍රොජෙක්ට් මැනේජර් කියන රෝල් එකේ තමයි ඔය අපි දැන් කලින් කතා කරපු අර සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ටීම් එකක් හරියට මැනේජ් කරගෙන ඒ කරන සියලු වැඩ කටයුතු ටික කරන්න හැකියාවක් ලැබෙන්නේ ඔන්න ඔය ප්‍රොජෙක්ට් මැනේජර් කියන රෝල් එකත් එක්ක. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට ටීම් එකේ මැනේජ්මන්ට් එක ඒ software ටීම් එකක් අපි මැනේජ් කරනකොට ඒ software ටීම් එකේ මැනේජ්මන්ට් එක සම්පූර්ණයෙන් බාරව කටයුතු කරන්නේ ඔන්න ප්‍රොජෙක්ට් මැනේජර් කියන කෙනා. ඉතින් ඒ නිසා software ටීම් එකක් ගත්තොත් software company එකක මොනවා හරි project එකක් කරන project team එකක් ගත්තොත් ඒකේ නායකයා ඒකේ leader විදියට හැමදේටම ඉස්සරහට යන්න ඉන්නේ. ඊට පස්සේ ගිහිල්ලා clients ලාත් එක්ක deal කරන්න. ඊට පස්සේ ගත්තාම ඊළඟට මොනවා හරි software එක අපි මොනවා හරි part එකක් develop කරනවා නම් ඒක කරන්න ඕන කොහොමද කියන එක plan කරන එක. ඊට පස්සේ ගත්තාම කොහොමද එන්න පුළුවන් එයාලගේ budget අතින් ගත්තොත් එන්න පුළුවන් රිස්ක් එක මොකක්ද කියන එක තීරණය කරනවා වගේ ගොඩාක් වැඩ ටිකක් ඔය ප්‍රොජෙක්ට් මැනේජර්ගේ ඔළුවට එනවා. ඉතින් ඒ නිසා සමහර වෙලාවට ගොඩක් අර මේ ප්‍රොජෙක්ට් මැනේජර් කියන රෝල් එක ටිකක් අපි කියන අවදානම් සහිත ඒ වගේ මේ අවදානම් නිසා යාට චුට්ටක් වැඩිපුර ගෙවනවා. හැබැයි අර එන ස්ට්‍රෙස් එක ඒ කියන්නේ අපි කියන ආතතිය වගේ දේවල් හොඳට මැනේජ් කරන්න පුළුවන් මිනිස්සෙක්ට තමයි ඒක ගැලපෙන්නේ. එහෙම නැතුව සාමාන්‍යයෙන් අර පොඩි දෙයකටත් අර හිත රිදෙනවා වගේ කෙනෙක්ට මේ රෝල් එක එච්චර ගැලපෙන රෝල් එකක් නෙවෙයි. මේකෙදි ඉතා විශාල වැඩ ප්‍රමාණයක් ඇත්තටම කරන්න තියෙනවා. ඉතින් ඒ නිසා මේකයි මම කිව්වේ නිකන් අර එන්ට්‍රි ලෙවල් එකේ ඒ කියන්නේ යුනිවර්සිටි එකකින් අවුට් වුණ ගමන්ම ප්‍රොජෙක්ට් මැනේජර් කියන රෝල් එකට යන්න ටිකක් අමාරුයි. එතකොට කරන්න හැකියාව තියෙන්නේ ගිහිල්ලා software industry එකේ වැඩ කරලා ඒ අත්දැකීම් ටික අරගෙන ඊට පස්සේ යන්න පුළුවන් ඔය ප්‍රොජෙක්ට් මැනේජර් කියන රෝල් එකට යන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ගත්තට පස්සේ ප්‍රොජෙක්ට් මැනේජර් එකෙන් පස්සේ මම චුට්ටක් කියන්න කැමතියි විශේෂයෙන්ම මේ බිස්නස් ඇනලිස්ට් කියන රෝල් එක පිළිබඳව. software industry එක ගත්තට පස්සේ මේ business analyst කියන රෝල් එක කියන්නේ ගොඩක් වෙලාවට මේ IT එක්ක management කරන්න කැමති කට්ටිය. මොකද ලංකාවේ යුනිවර්සිටි වල ගොඩක් වෙලාවට IT plus management degree ගොඩාක් දෙනවා. එතනදී ගොඩාක් වෙලාවට business පැත්තට, ඒ කියන්නේ IT පැත්තෙන් degree එක කරාට business පැත්තට පොඩ්ඩක් කැමැත්තක් තියෙනවා. ඒ වගේම business domain එක හොඳට අධ්‍යයනය කරලා තීරණ ගන්න කැමති කට්ටියට
යන්න තියෙන හොඳම රෝල් එක තමයි IT ඉන්ඩස්ට්‍රි එකේ තියෙන බිස්නස් ඇනලිස්ට් කියන රෝල් එක. එතකොට මේ බිස්නස් ඇනලිස්ට් කියන රෝල් එක ගැන චුට්ටක් කතා කරොත් මෙයාට තියෙන වගකීම් ඉතාමත්ම ඉහළ වගකීමක් තියෙනවා. එතකොට සරලවම කිව්වොත් අපේ භාෂාවෙන් මෙයාට තමයි ඇත්තටම software company එකට business ගේන්න තියෙන්නේ. ඒතර business ගේන්න තියෙනවා කියලා කියන්නේ මෙයා යන විදිය, මෙයා කතා කරන විදිය, මෙයා ඉංග්‍රීසි භාෂාව හසුරවන විදිය, ඊට පස්සේ ගත්තාම මෙයා මොනවා හරි ડોකියුමන්ට් එකක් හැදුවොත් ඒක හදන විදිය සහ ඊට අමතරව සියලුම ආකාරයේ අපේ software company එක ඇතුලේ තියෙන engineering teams එක හරියට කොහොමද වැඩ කරන්නේ, එතනින් එහාට ගියාට පස්සේ කොහොමද අපි යම් කිසි ආකාරයක software එකක් පිළිබඳව හෝ එහෙමත් නැත්නම් ඉස්සරහට කරන project එකක් පිළිබඳව අර එන clients ලත් එක්ක කතා කරලා කොහොමද client ලගේ හිත අරගෙන එහෙමත් නැත්නම් clients ලගේ තියෙන අවශ්‍යතා ටික හරියටම අඳුනගෙන වැඩ කරන්නේ කියන එක ගැන යම් අදහසක් ගන්න ඉතාමත්ම හොඳ රෝල් එකක් මේක. ඒතකොට ගොඩාක් වෙලාවට අද ලංකාවේ business analyst කියන රෝල් එක හැම software company එකම වගේ සාමාන්‍යයෙන් තියෙනවා. එතකොට මෙයාලගේ තියෙන මූලික වගකීම වෙන්නේ සරලවම කිව්වොතින් අර එන clients ලත් එක්ක එහෙමත් නැත්නම් අපිට software හදන්න එහෙමත් නැත්නම් software එකක් පිළිබඳ අවශ්‍යතාවය අරන් එන පාරිභෝගිකයන් හම්බ වෙලා එයාලගේ අවශ්‍යතා ටික අරගෙන ඒ අවශ්‍යතා ටික හොඳට විශ්ලේෂණය කරලා අදාළ ඉංජිනේරින් ටීම් එකට බාර දෙන එක සහ ඊට අමතරව ඉංජිනේරින් ටීම් එක කරගෙන යනකොට එයාලා සහ බිස්නස් ඒ කියන්නේ software එක බලාපොරොත්තුෙන් ඉන්න අනිත් මිනිස්සුත් එක්ක හරියට අතරමැදියෙක් විදිහට කටයුතු කරන එක තමයි මෙයා කරන්නේ. ඒතකොට ගොඩක් වෙලාවට බිස්නස් ඇනලිස්ට් කියන රෝල් එක සමහර කම්පැනිස් වල ප්‍රොඩක්ට් ඇඩ්මින් එහෙමත් නැත්නම් ප්‍රොඩක්ට් කෝඩිනේටර් අන්න ඒ වගේ නම් වලිනුත් මෙන්න මේ රෝල් එකම තමයි හඳුනාගන්නේ. සාමාන්‍යයෙන් මම අර කලින් කිව්වා වගේ බිස්නස් ඇනලිස්ට් කෙනෙක් කියලා කියන්නේ ගොඩාක් වෙලාවට අර IT දැනුමත් එක්ක බිස්නස් ඩොමේන් එකට වැඩිපුර කැමැත්තක් තියෙන එහෙමත් නැත්නම් බිස්නස් වගේ දේවල් එක්ක හොඳට ඩීල් කරන්න පුළුවන් හොඳ ඉංග්‍රීසි දැනුමක් තියෙන කෙනෙක්ට ඉතාමත්ම ගැලපෙන රෝල් එකක්. එතකොට ගොඩක් වෙලාවට මේ බිස්නස් ඇනලිස්ට් කියන රෝල් එකත් සාමාන්‍යයෙන් IT ඉන්ඩස්ට්‍රි එකේ ඉතාමත්ම ඉහළින් පිළිගන්න රෝල් එකක් සහ සාමාන්‍යයෙන් software engineer කියන රෝල් එකත් එක ගත්තාම ටිකක් අඩුවෙන් තමයි කට්ටියව ගන්නෙ. මොකද සාමාන්‍යයෙන් එක ටීම් එකකටම බිස්නස් ඇනලිස්ට්ලා සාමාන්‍යයෙන් සමහර වෙලාවට ටීම්ස් කීපයකටම ඉන්නේ එක්කෙනෙක් නිසා. ඉතින් ඒ නිසා මේකේ තියෙන අර ඩිමාන්ඩ් එක ටිකක් වැඩි. ඉතින් ඒ නිසා ඉතාමත් හොඳ සැලරි එකක් ගන්න පුළුවන් මේ බිස්නස් ඇනලිස්ට් කියන රෝල් එකට යන්න පුළුවන්කමක් තියෙනවා නම්. හැබැයි යන්න ඕන ඔයාගාව අර ඇත්තටම අර ඔයාගේ අර තියෙන්න ඕන හැකියාව තියෙන්න ඕන එතනදී අර බිස්නස් එකක් පිළිබඳ ඩොමේන් එක. ඒ කියන්නේ විෂය පතේ බිස්නස් එකක් වෙන්න ඕන. ඒ කියන්නේ ඔයාට පුළුවන්කමක් තියෙන්න ඕන බිස්නස් පැත්තෙන් මොනවා හරි යම්කිසි ක්ලයන්ට් කෙනෙක්ගේ අවශ්‍යතාවයට ඔයාට සොලියුෂන් එකක් දෙන්න. ඒක බිස්නස් පැත්ත කෙනෙක් ගත්තොත් ඒක ක්ලයන්ට්ගේ පැත්තෙනොත් ඔයාට උත්තර දෙන්න හැකියාව තියෙන්න ඕනේ. ඊට අමතරව ගත්තොත් කම්පැනි එක පැත්තෙනොත් ඔයාට බිස්නස් සොලියුෂන්ස් ලබා දෙන කෙනෙක්ට තමයි අපි සරලව සාමාන්‍යයෙන් බිස්නස් ඇනලිස්ට් කෙනෙක් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ රෝල් එක ඉතාමත්ම වැදගත් රෝල් එකක් වෙනවා. ඊට අමතරව ගත්තොත් ඔය software architect කියන තනතුර ගත්තොත් මේක සාමාන්‍යයෙන් software industry එකේ ටිකක් උඩම තියෙන තනතුරක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් software engineer කෙනෙක් ආවට පස්සේ ආ එක්ස්පීරියන්ස් එකෙන් උඩට ගියාට පස්සේ යන්න පුළුවන් උඩම රෝල් එකක් තමයි මේ software architect කියලා කියන්නේ. ගොඩක් වෙලාවට ආකිටෙක්චර් කෙනෙක් එහෙමත් නැත්නම් ගෘහ නිර්මාණ ශිල්පියෙක් තමයි ගොඩක් වෙලාවට අපි හිතමු ගෙදරක් ගත්තත් ඒ ගෙදර සම්පූර්ණයෙන්ම ඩිසයින් එක කරන්නේ ඔය ඉන්න ගෘහ නිර්මාණ ශිල්පියා. ඉතින් software එකක් පිළිබඳව ඔන්න ඔය කියන ඩිසයින් එක එහෙමත් නැත්නම් ඉතාමත්ම වැදගත් වෙනවනේ. දැන් software එක ගහන්න කලින් ඔය software එකට හරියට ඩිසයින් එකක් ඕන. ඒ ඩිසයින් එක වැරදුනොත් හදන software එක සම්පූර්ණයෙන් වැරදි වෙනවා. එහෙම වුණොත් අපිට සල්ලි විදියටත් ඒ වගේම පිරියාය විදියට ගත්තත් ඊට පස්සේ අපේ මහන්සිය ගත්තත් ඔය සියලු දේවල් වතුරේ. ඉතින් ඒ නිසා ඉතාමත්ම වැදගත් වෙනවා සාමාන්‍යයෙන් අපි software එකක් ලියන්න එහෙමත් නැත්නම් software එකක් ගහන්න කලින් ඒ ඩිසයින් එක. ඒතර software architect කියන මිනිස්සයා ඒ ඉන්න job role එකට එකපාර එන්න පුළුවන් job role එකක් නෙමෙයි. ඒක එක්ස්පීරියන්ස් එකත් එක්ක තියෙන අනිකුත් ඔය වටේ තියෙන එක්ස්පීරියන්ස් හදාගෙන ඊට පස්සේ ගත්තාම සමහර එක්සෑම්ස් තියෙනවා. ඒ දේවල් ටික කරගෙන තමයි මෙතෙන්ට එන්න ඕන. එහෙම ආවට පස්සේ යා තමයි සම්පූර්ණයෙන්ම මේ software team එක. එහෙම නැත්නම් software team එක සම්බන්ධයෙන් සියලුම ආකාරයේ මොනවද අපි කියන්නේ ඩිසයින් එක. හරි database විදියට වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෘදුකාංගමේ විදියට වෙන්න පුළුවන්. බිස්නස් පැත්තෙන් වෙන්න පුළුවන්. මේ මොන පැත්තෙන් ගත්තත් ආකිටෙක්චර් එක හදන්නේ එහෙම නැත්නම් ඩිසයින් එක හදන්නේ මෙන්න මේ software architect කියන මනුස්සයා. ඉතින් ඒකට විවිධ
ටූල්ස් යාලා පාවිච්චි කරනවා. එතනදී ගොඩක් වෙලාවට BA කියන අර මම කලින් කිව්ව බිස්නස් ඇනලිස්ට්ලත් එක්කත් ඉංජිනේරින් ටීම් එකත් එක්කත් දෙකොල්ලොත් එකම කතා කරලා software එකේ design එක හදන කෙනාට තමයි අපි සාමාන්‍යයෙන් software architect කියලා කියන්නේ. එතකොට මෙයාලා සාමාන්‍යයෙන් ගොඩක් companies වල ඉන්නේ ඉතාමත් අඩුවෙන් ඉන්නේ. ඒ අඩුවෙන් ඉන්න ඒ තනතුරට යන්න ටිකක් අමාරු කාර්යයක් ආකිටෙක් කෙනෙක් වෙනවා කියන එක ඉතාමත් ලේසි කාර්යයක් නෙමෙයි. ඒකට ඉතාමත් ඉන්ඩස්ට්‍රි එක ඇතුළේ වැඩ කරලා හොඳ අත්දැකීම් තියෙන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ගත්තොත් මේක තමයි සාමාන්‍යයෙන් ඕන කෙනෙක්ගේ අපි කියනවා IT පැත්තේ ජොබ් එකක් කරන්න ඕන කිව්වොත් ගොඩක් කට්ටිය හිතන්නේ software engineer කෙනෙක් තමයි මට වෙන්න ඕන. මොකද ඒක තමයි සාමාන්‍යයෙන් ගොඩක් අයගේ හීනේ. අර මම කලින් කතා කරපු software architect කියන තැනට යන්නත් මුලින්ම අපි software engineer කෙනෙක් වෙලා තියෙන්න ඕන ගොඩක් වෙලාවට. මොකද software engineer කියලා කියන්නේ සරලවම කිව්වොත් අපි කියනවා මේ මොනවා හරි programming language එකක් දැනගෙන coding කරන්න. හරි. ඒ කියන්නේ software එක ලියන්නේ ඔය software engineer කියන මිනිස්සයා තමයි software එක ලියන්නේ. ඒතර software ලියනවා කියන එකෙන් අදහස් කරන්නේ අපි software එක code කරනවා කියන එකෙන් අදහස් කරන්නේ ඒක සඳහා අපිට සුවිශේෂී පරිගණක භාෂාවක් දැනගන්න ඕන. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ කාලේ ගොඩක් වෙලාවට Java, C#, .NET, එතනින් එහාට ගියාට පස්සේ JavaScript, Angular වගේ programming language එකක් අපි අනිවාර්යෙන් දැනගෙන තියෙන්න ඕන software engineer කෙනෙක් විදිහට අපි industry එකට යන්න ඉන්නවා. එතකොට software engineersලා කියන එක ගත්තොත් ඕනම company එකක වැඩිපුරම ඉන්නේ software engineersලා. ඊට පස්සේ software engineer කෙනෙක් කියන්නේ නිකම්ම programming language එකක් දැනගෙන නිකම්ම නිකන් කෝඩ් එකක් ගහන්න පුළුවන් පුද්ගලයෙක් නෙමෙයි. එයාට තියෙන්න ඕන ගොඩක් වෙලාවට software එක develop කරනවා වගේම software එක design කරන්න එයාගේ අදහස් තියෙන්න ඕන. එතනින් එහාට ගියාට පස්සේ ඒ තමන් කියන software එකේ මොනවා හරි වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒවා නිවැරදි කරන්න එයාට හැකියාව තියෙන්න ඕන. අපි ඒකට කියනවා බග් ෆික්ස් කරනවා කියලා. ඊට පස්සේ ගත්තට පස්සේ ඊට අමතරව ඒ software එක ලියන ගමන් මේ software එකට එන්න පුළුවන් ගැටලු මොනවාද වගේ සියලු දේවල් අධ්‍යයනය කරන එක තමයි software engineer කෙනෙක්ගේ තියෙන වගකීම. එතකොට අපි කියනවා software එකක් code කරනවා වගේම එයාට හැකියාව තියෙන්න ඕන design කරන්න. ඊට පස්සේ ගත්තාම වැරදි හදන්න. ඔය වැරදි හදනකොට අපි කියනවා debug කරනවා කියලා. ඊට අමතරව ගත්තොත් ඉතින් එයා නිකන් developer කෙනෙක් නෙමෙයි. එයාට ඉතාමත්ම හොඳ critical thinking එකක්. හරි. අපි කියනවා සාමාන්‍යයෙන් අර හැම දෙයක් ගැනම හොඳට හොයලා බලලා තීරණ ගැනීමේ හැකියාවක් එයාට තියෙන්න ඕන. ඒ නිසා ඒ job role එකට යන්න තරමක් දුරට හොඳට software පැත්ත හොඳට අධ්‍යයනය කරලා යම් කිසි ආකාරයකින් programming languages තමන් කැමති හොඳ industry එකේ market එකක් තියෙන programming languages කීපයක් හොඳට හදාරලා තියෙන්න ඕනේ. එතෙන්ට යනවා නම් ගොඩක් වෙලාවට software engineer කෙනෙක් කියලා ගත්තාම සමහර වෙලාවට අපි කියනවා දැන් වෙබ්සයිට් එකක් ගත්තත් ඒකේ front end එකක් තියෙනවා back end එකක් තියෙනවා. එතකොට front end එක කියලා කියන්නේ ගොඩක් වෙලාවට Angular, JavaScript, Vue.js ඔය වගේ JavaScript පැත්ත පදනම් කරගත්ත දේවල් තමයි ගොඩක් වෙලාවට අපි front end එකේ දකින්නේ. back end එක කියලා කිව්වහම ගොඩක් වෙලාවට දත්තත් එක්ක ක්‍රියා කරන්න තියෙන back end එකේ ඔය database part ඒ ඔක්කොම තියෙන back end development වලට ඒ back end එකේ ගොඩක් වෙලාවට ඔය Java ඊට පස්සේ ගත්තාම C# C++, .NET වගේ framework පාවිච්චි කරලා ගොඩක් වෙලාවට back end එක software engineersලා ලියනවා. ඉතින් එතකොට සමහර වෙලාවට සමහර companies back end engineersලා විදිහට back end කරන්න විතරක් ගන්නවා. සමහර companies front end කරන්න විතරක් software engineersලා ගන්නවා. සමහර companies තියෙනවා front end back end database ඔය ඔක්කොම තනියෙන් කරන්න ඕන. අපි යාළුවා කියනවා full stack engineersලා එහෙමත් නැත්නම් full stack software engineers කියලා. එතකොට එයාලට හැකියාව තියෙන්න ඕන මොනවා හරි front end එක ලියන්න ඒ software company එක ඉල්ලන එක්කෝ JavaScript වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙන යම් කිසි Angular වගේ framework එකක් වෙන්න පුළුවන්. ඒ වගේ language එකක් දැනගෙන ඉන්න ඕන. database පැත්තෙන් ගත්තොත් SQL, MongoDB, ඊට පස්සේ ගත්තාම NoSQL, එතනින් එහාට ගිහිල්ලා ගත්තට පස්සේ තව තියෙනවා DB2. ওই වගේ ඕනම ආකාරයක database එකකට අපිට ලියන්න පුළුවන් DBMS software එකක් දැනගෙන තියෙන්න ඕන. ඒ වගේ මේකෙදි ගොඩක් වෙලාවට අපි technical skills තමයි අපි බලන්නේ. එතකොට මේ technical skills ටික ගොඩ දාගන්න නැතුව එයාට software engineer කෙනෙක් වෙනවා කියන එක හිතන්න ටිකක් අමාරුයි. ඉතින් ඒ නිසා මේ රෝල් එකට යන්න නිකන් මොනවා හරි ඔය HTML හෝ පොඩි මොනවා හරි ලැන්ග්වේජ් එකක් දාගෙන හරියන්නේ නැහැ. ඒවට හරියට නිසි අධ්‍යයනයක් කළා ලංකාවේ විශ්වවිද්‍යාලයක හෝ එහෙම නැත්නම් පෞද්ගලික විශ්වවිද්‍යාලයක වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තනියම ඉගෙනගෙන වෙන්න පුළුවන්. ඒ කොමන හෝ ආකාරයකින් අපිට සිද්ධ වෙනවා මාකට් එක
එහෙමත් නැත්නම් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන software market එකේ මේ දවස්වල හොඳට යන මොනවා හරි programming languages කීපයක් හොඳට ඉගෙන ගන්න. ඊට අමතරව ඒකත් කරන ගමන්ම ඒකත් කරන ගමන්ම ඔයාට වෙනවා ඔයාගේ thinking pattern එක. ඔයා හිතන විදිය. ඔයාට software engineer කෙනෙක් කියලා කියන්නේ problem එකක් දුන්නාම ඒකට solution එකක් ගන්න පුළුවන් කෙනෙක්. ඒ කියන්නේ යාගේ තියෙන task එක තමයි එයා කරන්නේ ප්‍රශ්න විසඳීම. සරලවම කිව්වොත් ප්‍රශ්න විසඳන එක. ප්‍රශ්න විසඳන්නේ එයා දන්න programming language එකකින් code එකක් ලියලා. තොර කෝට් එකක් ලියලා ප්‍රශ්න විසඳන්න නම් ඒ ප්‍රශ්නෙට විසඳුම සෙවීම සඳහා ඔයා හැම පැත්තෙම ඔයාගේ මනස හැදිලා තියෙන්න ඕන ටෙක්නිකල් විදියට කොහොමද අපි ගැටලුවකට විසඳුමක් හොයන්නේ කියන තැනට. ඉතින් ඒ නිසා මේක ඉතාමත්ම වටින රෝල් එකක්. ඒ වගේම ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ මේ වෙනකොට ඉතාමත්ම ඉහළ වැටුපක් මේකට ගෙවනවා. මොකද මේ රෝල් එක තරමක් දුරට අවදානම් තමන්ගේ වැඩේ පිළිබඳ අනිවාර්යෙන් ෆෝකස් එකේ ඉන්න ඕන. ඊට අමතරව ගත්තොත් මේ software engineer කියන රෝල් එකට ඊටා ඉහළ වැටුපක් ගෙවන්නේ මොකද එයාලා සාමාන්‍යයෙන් උදේ 8:05 කියන ජොබ් රෝල් එකකින් චුට්ටක් අයින් වෙලා ටිකක් වැඩිපුර වැඩ කරන මිනිස්සෙක් ඊට අමතරව ගත්තොත් තරමක් දුරට ස්ට්‍රෙස්ෆුල් ජොබ් එකක්. හරි ස්ට්‍රෙස්ෆුල් ජොබ් එකක්. ඒක එයා කරන විදිය සහ එයා ඉන්න කම්පැනි එක මත තමයි ඒක තීරණය වෙන්නේ. නමුත් ගොඩක් වෙලාවට තරුණ ළමයි ගොඩක් වෙලාවට තරුණයෝ ගොඩක් කැමති රෝල් එකක් තමයි software engineer කියලා කියන්නේ. මොකද ඒක වෙනමම ෆීලින් එකක් තියෙන එක වැඩ කරනකොට ඒක වැඩ කරනකොට ලබන සතුට ඒක වෙනමම ලෙවල් එකක තියෙන්නේ. ඉතින් ඒ නිසා ගොඩක් කට්ටිය try කරනවා software engineer කෙනෙක් වෙන්න. මොකද සමාජ මට්ටමින් ගත්තත් ඔය සමහර වෙලාවට ඔය project management ඊට පස්සේ ගත්තාම QA engineer වගේ ඒවා ගොඩක් කට්ටිය අහලා නැහැ. ඉතින් ඒ නිසා අර සමාජ මට්ටමින් ගත්තත් software engineer කෙනෙක් කිව්වම IT කියලා කිව්වම ගොඩක් අය අහන්නේ software engineer කෙනෙක්ද කියන අහන තැනට මේ රෝල් එකේ තරම් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඉතින් ලංකාවේ තියෙන කම්පැනිස් විතරක් නෙමෙයි ලෝකේ තියෙන Google, Amazon ලා, Microsoft ලා, IBM ඔය මොන කම්පැනිස් ගත්තත් ඒවායිත් software engineer කියන රෝල් එකට ඔයාට යන්න apply කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේ රෝල් එක පිළිබඳව ඇත්තටම මේ කියන්න තියෙන ওই දේවල් ටික තමයි මොනවා හරි programming language එකක් ඔයා හොඳට දැනගෙන තියෙන්න ඕන සහ මේකේ මූලික ක්‍රියාවලිය වෙන්නේ කෝඩ් කරනවා එහෙමත් නැත්නම් මෘදුකාංග සංවර්ධනය කරනවා කියන දේ තමයි මෙයා කරගෙන යන්නේ. ඊට පස්සේ ගත්තොත් ඇත්තටම මේ software එකක් එහෙම නැත්නම් software company එකක් ගත්තොත් ගොඩක් වෙලාවට අපිට හැම වෙලාවෙම මේ network එකක් අපිට අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම දැන් අපි පරිගණක ඇතුළු අනිකුත් උපකරණ නඩත්තු කිරීම එතනින් එහාට ගිහිල්ලා මොනවා හරි software එකක් අපි මොනවා හරි company එකකට දාන්න යනවා නම් ඒකේ තියෙන configurations ටික ඊට පස්සේ ගත්තට පස්සේ පරිගණක ජාලකරණයත් එක්ක හරියටම දත්ත ගමනාගමනය සඳහා කොහොමද අපි software එක design කරන්නේ කියන එකේදී ඔය network engineer කියන කෙනා හරි වැදගත් වෙනවා. මොකද නිකන් අපිට software එකක් ලියුව පළියට මොනවා හරි technology එකක් පාවිච්චි කරලා හරිද අපිට හැකියාවක් ලැබෙන්නේ නිවැරදි ආකාරයෙන් දත්ත sannivedanaya ඔය software එක ඇතුලේ කරගන්න. ඒ සඳහා අපිට අනිවාර්යයෙන්ම ඔන්න ඔය servers එක වැඩ කරන. ඔය server එක වැඩ කරන engineers ලගේ සහාය අවශ්‍ය වෙනවා. එතකොට companies වල network engineering කියලා වෙනම part එකක් තියෙනවා. network department එක කියලා වෙනම part එකක් තියෙනවා. ගොඩක් වෙලාවට ඉස්සර නම් සාමාන්‍ය නිකන් අපි physical servers වල තමයි ගොඩක් වෙලාවට network engineers ලා වැඩ කරේ. නමුත් දැන් මේ වෙනකොට ගොඩාක් software products අපි cloud එකට move කරන ගමන් ඉන්න නිසා cloud services ඒ දේවලුත් manage කරන එක network engineer තමයි කරන්නේ. මේකට සමහර වෙලාවට මේ network engineer කියන එකට දැන් වර්තමානයේ අලුත් role එකක් හැදීගෙන එනවා. development සහ ඔය network පැත්ත ඊට පස්සේ operations පැත්ත ඔක්කොම බලන අර multiple job roles කීපයක් එකතු කරලා හදපු DevOps engineer කියලා role එකකුත් අලුතෙන් අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොම කට්ටිය කරන්නේ software එකක් හරියට maintain කරන්න අවශ්‍ය වෙන background එක. ඒ background platform එක හදන එක. ඒතකොට network engineer කියන කෙනා ගොඩක් වෙලාවට මම අර කලින් කිව්වා වගේ ගොඩක් පරිගණක උපාංග එහෙම නැත්නම් මේ software එක අපිට හරියට පවත්වා ගැනීමට අවශ්‍ය කරන පරිගණක උපකරණ නඩත්තු කිරීම ඊට පස්සේ ගත්තාම configurations ටික හදන එක ඒ වගේ දේවල් තමයි මෙයා කරගෙන යන්නේ. එතකොට මෙතනදිත් ගොඩක් වෙලාවට ඔයාලා සමහර වෙලාවට අහලා ඇති අර Cisco එකේ තියෙනවා CCNA exam එක. ඊට පස්සේ ගත්තාම තවත් සමහර exams තියෙනවා ඉතාමත් ජනප්‍රිය networking exams. ඔය Red Hat එකේ එහෙමත් තියෙනවා. ඔය ඒ දේවල් කරලා ඉන්ඩස්ට්‍රි එකට එනවා කියලා කියන්නේ හොඳ මාකට් එකක්. ඔය network engineer කියන රෝල් එකටත් ගන්න හැකියාව තියෙනවා. විශේෂයෙන්ම පරිගණකයක ජාලකරණය පිළිබඳව එහෙමත් නැත්නම් පරිගණකයක් කොහොමද එහෙමත් නැත්නම් software product එකක් කොහොමද
ජාලයක ඇතුළේ වැඩ කරන්නේ කියන එක පිළිබඳව සර්වර්ස් එක්ක ගනුදෙනු කරන්න තියෙන ජොබ් රෝල් එකක් විදියට නෙට්වර්ක් ඉන්ජිනියර් රෝල් එක අපිට හඳුනා ගන්නට හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ගත්තොත් ගොඩක් වෙලාවට ඉතාමත්ම වැදගත් ජොබ් රෝල් එකක් තමයි මෙන්න මේ UI UX ඉන්ජිනියර් කියන රෝල් එක. ගොඩක් අය සමහර වෙලාවට දන්නෙත් නැතුව ඇති මේ UI UX කියලා රෝල් එකක් තියෙනවා කියලා. ඔය UI UX රෝල් එක ඇත්තටම හරියටම ගැලපෙන්නේ මේ ඩිසයින් සයිඩ් එකේ හොඳ වැඩක් නම් ඔයාලට හිතෙනවා නම් මට හරියන්නේ ඔය කෝඩ් කරන එක වගේ ස්ට්‍රෙස්ෆුල් වැඩ. ඊට පස්සේ ගත්තාම ඔය කියන වැඩ මට හරියන්නේ නැහැ. මට හරියන්නේ ඩිසයින් කරන එක. මම ඒකෙන් මාර අතල් එකක් ගන්නවා ඇත්තටම මොනවා හරි ඩිසයින් එකක් කරලා මට ෆොටෝෂොප් ඒ වගේ දේවල් හොඳට පුළුවන් කියලා. වෙන්න ඔයාලට තියෙනවා software industry එකේ හොඳ රෝල් එකක් UI UX engineer කියලා. ඔය UI එක කියලා කියන්නේ user interface කියන එක. UX කියලා කියන්නේ user experience කියන එක. ඔය දෙක ඇත්තටම terms දෙකක්. user කෙනෙක්ගේ experience එක කියලා කියන්නේ ඇත්තටම මම මොකක් හරි දැන් අපි Uber app එක ගත්තොත් ඔය Uber app එක මම පාවිච්චි කරනකොට මට ඒක පාවිච්චි කරන්න නිකන් අර සෑහෙන්න මට හිතෙනවා නම් user friendly ගතියක් තියෙනවා කියලා. ඒ කියන්නේ මට ඉතා පහසුවෙන් මේක පාවිච්චි කරන්න පුළුවන් කියන එක. ඒක තමයි user experience එක කියලා කියන්නේ. ඒ කියන්නේ පරිශීලකයාගේ අත්දැකීම. හරි. එතකොට අපි මොනවා හරි software product එකක් හදනකොට දාන්න තියෙන පාටවල් ඔක්කොම දාලා හරි බටන් එහෙම සාමාන්‍යයෙන් අපි mobile phone එකකින් touch කරනකොට ඒ touch වෙන්නේ නැති විදියට වගේ හදලා නේ තරු විදියට වගේ ඔය ඒ කියන්නේ බටන් එහෙම හදලා දැම්මොත් ඒක එච්චර සාර්ථක ක්‍රමයක් නෙමෙයි. එතකොට ගොඩාක් වෙලාවට mobile apps වල විශේෂයෙන්ම අපි බලනවා user ගේ experience එක. ඔයාලා සමහරලාට දන්නවා ඇති ලංකාවේ තියෙන ගොඩක් වෙලාවට බැංකුවල තියෙන mobile apps අපි කියනවා usersට හරියට experience එකක් දීලා නැහැ කියලා. මොකද ගොඩාක් apps වලින් අපිට හරියට අපේ ගනුදෙනු වැඩ ටික කරගන්න බෑ. එයාලගේ දීලා තියෙන interface ඉතාමත්ම ordinary level අපි කියනවා ඉතාමත් ප්‍රාථමික ගණයේ තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ user experience එක නැති නිසා ගොඩක් වෙලාවට ගනුදෙනු කරුවන්ගේ නේ හැම වෙලාවෙම බනිනවා ඉතින් කතා කරලා. මේ app එක හරියට වැඩ කරන්නේ නැහැ. නමුත් user interface එක කියලා කියන්නේ ඒක නෙමෙයි. user interface එකක් කියලා කියන්නේ අපි ඔය ලස්සනට ඕක ඩිසයින් කරනවා කියන එක. ඒ කියන්නේ user interface එකක් හදනවා කියලා කියන්නේ පරිශීලක අතුරු මුහුණක් නිර්මාණය කරනවා කියන එක. ඒ කියන්නේ පරිශීලකයාගේ user experience පැත්ත ගැන හිතලා ඒ කියන්නේ පරිශීලකයා මෙන්න මේ විදියට තිබ්බොත් කැමති වෙයි කියලා හිතලා ඉතා විශාල ප්‍රමාණයක් ඩිසයින් ටූල්ස් තියෙනවා ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ඔන්න ඕවා පාවිච්චි කරලා මොකක් එකක් අඳිනවට. එහෙමත් නැත්නම් අපි කියනවා ආකෘති සටහනක් නිර්මාණය කළා ඇත්තටම අර software engineersලා කෝඩ් එක ගහලා නිර්මාණය කරන කෝඩ් එකට ඉස්සරහට අලවන්න user ඒ කියන්නේ userට interact වෙන්න ඉස්සරහට අලවන්න අපි UI එක හදනවට තමයි ඇත්තටම UI UX engineer කෙනෙක්ගේ රෝල් එක වෙන්නේ. ඒතකොට ගොඩක් වෙලාවට ඒ වගේ රෝල් එකක් කරනවා කියන්නේ ඒක මාර චැලෙන්ජ් එකක්. මොකද ඇතුලේ බෑක් එන්ඩ් එකේ software engineer කියන මිනිස්සයා මොන වගේ logic ලියලා තිබ්බා. අපි logic එකක් ලියනවා කියලා කියන්නේ ඇත්තටම මේක වෙන්නේ කොහොමද? අපි හිතමු සරලව ගත්තොත් payment එකක් කරනවා කියලා. අපි ආරක්ෂිතව අපි මොනවා හරි ගෙවීමක් කරනවා මොනවා හරි software එකක් මාර්ගේ. ඔය ගෙවීම කියන එක අපි මැනේජ් කරන්න ඇතුලේ සෑහෙන්න ඉතා විශාල ප්‍රමාණයක් අපිට ලොජික් ලියන්න වෙනවා. ඔය පේමන්ට් එක හරියට වෙන්න. ඉතින් ඕක ඇත්තටම පාවිච්චි කරන යූසර්ට වැඩක් නැහැ. එයා ඒක ලියලා තින්නේ එක ලයින් එකකින්ද, කෝඩ් ලයින් 5000කින්ද, කෝඩ් ලයින් 10000කින්ද. ඔය software engineer ඕක ලියන්න මාස 3ක් ගත්තද එක දවසින් දීවොද කියන එක යාට වැදගත් නැහැ. නමුත් එයාට වැදගත් ඔය එයා පේමන්ට් එක කරන්න ගියාම එයාගේ ඇත්තරම ස්ක්‍රීන් එකේ පේන දේ යාට වැදගත් වෙනවා. හරි. ඕක ගෙවන්න ගියාට පස්සේ pages 4-5කට load වෙලා මල වදයක් දෙනවා එකයි. එකම එක page එක ඇතුලේ button click දෙක තුනකින් ඔය payment එක කරන්න පුළුවන් වෙන එක අතර ලොකු වෙනසක් තියෙනවා. ඒක තමයි අපි කියන්නේ user experience එක කියලා. එතකොට UI engineer කියන එක තමයි මේකේ ලොකුම challenge එක ගන්නේ මිනිස්සුන්ගේ හිත දිනා ගන්න ඕන app එකක් වුණාට පස්සේ. ඔයාලා සමහරවල්ලාට දැකලා ඇති ඕන තරම් app හොඳ app හොඳට ඩිසයින් කරලා ඊට පස්සේ හොඳ මාකටිං කරලා එන ඇප් ගොඩක් වෙලාවට ෆේල් වෙනවා. ඒ ෆේල් වෙන්න ප්‍රධාන හේතුවක් තමයි ඔය ඇප් එක මාකට් කරාට වැඩක් නැහැ. යාළුවගේ යූසර් එක්ස්පීරියන්ස් එක හොඳ නැත්තම්. හරි ඒ කියන්නේ මිනිස්සෙක්ට ඕක පාවිච්චි කරන්න බැරි නම්. එයාගේ තියෙන UI ටික දැක්කම පේනවා මේ ඇප් එක මිනිස්සෙක්ට හිත කර ඇප් එකක්ද නැද්ද කියන්නේ. ඉතින් ඒක සම්පූර්ණයෙන් ඒ වගකීම ඒ අර පින්තූර ටික හදනවා වගේ ඔය මිනිසුන්ට පේන ඉන්ටර්ෆේස් එක හදන්නේ ඔන්න UI UX ඉන්ජිනියර් කියන එක.
ඒ අර මිනිසුන්ට පේන ඉන්ටර්ෆේස් එක ඇතුලේ තියෙන ලොජික් ටික නිර්මාණය කරන එක තමයි අපි කියන සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කියලා. මම කිව්වේ ඒකයි. සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කියන එකාට තියෙන වගකීම් ප්‍රමාණය වැඩි. ඌ හැම වෙලාවෙම කරන්නේ කෝඩ් කරන එක, ලොජික් නිර්මාණය කරන එක, ඌ සොෆ්ට්වෙයාර් එක ඩිසයින් කරන එක, ඒ දේවල් ටික කරාට එයාගේ එෆර්ට් එක නෙමෙයි ඇත්තටම එළියට එන්නේ. එයාගේ එෆර්ට් එක නෙමෙයි ඇත්තටම අපි ගිහිල්ලා, ඒ කියන්නේ අපි යූසර් කෙනෙක් විදියට ඉන්ටරැක්ට් වෙන්නේ අපි ගාව තියෙන ඉන්ටර්ෆේස් එකත් එක්ක. අතුරු මුහුණත් එක්ක. ඕනම ඇප් එකක ඒකනේ. දැන් අර Uber ඇප් එක ගත්තොත් එයාලා පාවිච්චි කරලා තියෙනවා කළු පාටයි කහ පාටයි තීම් එකක්. කළු පාටයි කහ පාටයි තීම් එකක්. ඊට පස්සේ ගත්තාම වෙන යම්කිසි මොනවා හරි ඇප් එකක් දැන් BOC ඔන්ලයින් ඇප් එක ගත්තොත් කහ පාටයි නිල් පාටයි වගේ පසුබිමක්. එතකොට ඒ කලර් තීම් එකක් තෝරගෙන ඒ කලර් තීම් එක මොකද BOC කියන බැංකුව ගත්තොත් ලංකා බැංකුවේ කහ පාටයි කහ පාට කියන එක යාළගේ ලොකු වර්ණයක්. එතකොට BOC ඇප් එක ලියනගෙන ඔය ඇප් එක රතු පාටින් වගේ ලිව්වනම් මිනිස්සු ඔක දිහා වැඩිය බලන්නේ නැහැ. මොකද ඒක යාළට එච්චර පුරුදු පාටක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපි දන්නවා අර රතු පාට ආසන්න පාටක් නිකන් තියෙන්නේ මේ මහජන බැංකුවේ. ඒතර මහජන බැංකුවේ ඇප් එක ලියන මිනිස්සයා ඔය ආයතනයේ ලියලා වැඩක් නැහැ. මහජන බැංකුවේ ඇප් එක කහ පාට ඉන්ටර්ෆේස් එකක් දාලා. අන්න ඒවා හරියට තේරුම් අරගෙන හොඳට ඉන්න තමන්ගේ ක්ලයන්ට් බේස් එක පරිශීලකයන්ගේ තියෙන අවශ්‍යතාවය හරියටම තීරණය කරලා තමයි UI එක හදන්න ඕන. දැන් පොඩි ළමයින්ට ලියන ඇප් එකක් නම් ඒකට පාවිච්චි කරන්න ඕන පාට වර්ග ටිකක් තියෙනවා. හරි. ඒ පාට වර්ගයේ පවා තීරණය කිරීම කරන්න උන්න UI UX ඉංජිනේර් කෙනෙක් නේ. ඒ කියන්නේ සරලවම කිව්වොත් මම කියන්නේ ඔයාට හොඳට ඩිසයින් කරන්න පුළුවන් නම් මිනිස්සෙක් ඔයාගේ ඩිසයින් එකක් දැක්කහම ආස වෙනවා කියලා හිතනවා නම් IT ඉන්ඩස්ට්‍රි එක ඇතුළේ ඔයා යන්න ඕන සොෆ්ට්වෙයාර් ඉංජිනේර් නෙමෙයි. ඔයා යන්න ඕන UI UX ඉංජිනේර් කියන රෝල් එකට. මොකද එතන තමයි ඔයාට ඔයාගේ තියෙන ස්කිල් එක හදාගෙන ඔයාට ඉස්සරහට යන්න හැකියාව තියෙන්නේ. ඊට අමතරව ගත්තොත් දැන් අපි මේ කියන දේවල් එක්ක ඔයාට තේරෙන්න ඕන අර නිර්මාණශීලී භාවය කියන දෙයට තැනක් තියෙන්නේ ඔන්න UI UX ඉංජිනේර් කියන රෝල් එක ඇතුලේ. අර ක්‍රිටිකල් තින්කින් එහෙමත් නැත්නම් අපි කියන අර විචාර බුද්ධිය එහෙමත් නැත්නම් හැම වෙලාවෙම ප්‍රශ්නයක් පිළිබඳව ටෙක්නිකල් හිතලා උත්තරයක් දෙන්න හැකියාව තියෙනවා නම් ඔයා යන්න ඕන සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කියන රෝල් එකට. ඒක වෙනම පාත් දෙකක යන එකක්. හැබැයි ඔය ඔක්කොම කට්ටිය එකට එකතු වෙන්න ඕන සාර්ථක සොෆ්ට්වෙයාර් ප්‍රොඩක්ට් එකක් එළියට එන්න නම්. ඔය සරලව චූටි අදහසක් මේ දීගෙන යන්නේ මේක එක රෝල් එක පිළිබඳව. මේවා පිළිබඳව මේ විෂය පත ඉතාමත්ම විශාලයි. දැන් UI UX ඉංජිනේර් කෙනෙක් ගත්තාම මේ මිනිස්සයා එක එක කම්පැනි වල පාවිච්චි කරන ටූල්ස් වෙනස්. යාළුවගේ ටෙක්නික් වෙනස්. නමුත් මම මේ වීඩියෝ එක ඇතුලේ කතා කරන්නේ හැම ජොබ් රෝල් එකක් පිළිබඳවම ඒ ඇතුළට ගිහිල්ලා නෙමෙයි. මොකද මම මේ වෙනකොට මගේ අත්දැකීම් අනුව මම ප්ලේ කරලා තියෙන සොෆ්ට්වෙයාර් ඉංජිනේර් සහ DevOps කියන රෝල් දෙක විතරයි. අපි මේ කතා කරන්නේ ඇත්තටම අර ඉන්ඩස්ට්‍රි එකට එන්න ඉන්න කට්ටිය ගොඩක් අය දන්නේ නැහැ මේක ඇතුළේ තියෙන රෝල් මොන වගේද කියලා. ගොඩක් අය හිතන්නේ IT ජොබ් එකකට යනවා කියලා කිව්වා මම සොෆ්ට්වෙයාර් ඉංජිනේර් තමයි තියෙන එකම දේ. ඉතින් මට කෝඩ් කරන්න බැරි නම් මට හිතන්න බැරි නම් මට යන්න තරක් නැහැ කියලා. නමුත් ඒක එහෙම නැහැ කියලා පෙන්වන්න තමයි අපිට උමනාව තියෙන්නේ. අපි මේ ලෙසන් එක ඩිසයින් කරේ අන්නේ ක්‍රියාව කරන්න. ඊට පස්සේ ගත්තාම මොන විදියට අපි සොෆ්ට්වෙයාර් එකක් ලිව්වත් වැඩක් නැහැ. ඔය සොෆ්ට්වෙයාර් එක ලියලා ක්ලයන්ට් දුන්නට පස්සේ ක්ලයන්ට්ගේ අතේදී ඒක වැරදි කියලා ඔප්පු වෙනවා. ඒ නිසා අපි ලියන සොෆ්ට්වෙයාර් එක මොකක් වුණත් අපිට ක්ලයන්ට් දෙන්න කලින් අනිවාර්යෙන් ඕක ටෙස්ට් කරන්න ඕනේ. අපි දැන් ඕනම වැඩක් කරලා අපි දානක් හැදුවත් අපි අනිවාර්යෙන් දෙපාරක් ටෙස්ට් කරලා බලනවා. අපි නිකන් එකපාරක් නිකන් චෙක් කරලා බලනවා අපි ලියුව එක හරියද කියලා. ඒතකොට සොෆ්ට්වෙයාර් ක්වොලිටි ඇෂුරන්ස් එක. සොෆ්ට්වෙයාර් එක ක්වොලිටි එක චෙක් කරන එක. කරන්න වෙනම ඉංජිනේර් කෙනෙක් ඉන්නවා. අපි යාට කියනවා සොෆ්ට්වෙයාර් QA ඉංජිනේර් කියලා. QA ඉංජිනේර් කියලා කියන්නේ ක්වොලිටි ඇෂුරන්ස් ඉංජිනේර්. යා තමයි සොෆ්ට්වෙයාර් එකේ ක්වොලිටි එක පිළිබඳව සියලු තීරණ ගැනීම කරන්නේ. එයා සොෆ්ට්වෙයාර් ඩෙවලොපර් සොෆ්ට්වෙයාර් ඉංජිනේර් ඒ කෝඩ් කරලා සොෆ්ට්වෙයාර් එක හදලා දුන්නාම QA ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න ඉංජිනේර්ස්ලා තමයි ඒ හදපු සොෆ්ට්වෙයාර් එක ඇත්තටම පරිශීලකයාගේ අවශ්‍යතාවය සැකරීම සඳහා මේක නිර්මාණය වෙලා තියෙනවද කියන එක චෙක් කරන්න. මොකද ක්ලයන්ට්ලා මෙන්න මේ වගේ දෙයක් කිල්ලුවේ. දැන් උදාහරණයක් විදියට ක්ලයන්ට් කෙනෙක් ඉල්ලලා තියෙනවා බටන් එකක් එවුවට පස්සේ වලාකුලක් වගේ ස්ක්‍රීන් එකක් එන්න ක්ලයන්ට් කෙනෙක් ඉල්ලලා තියෙනවා. සොෆ්ට්වෙයාර් ඉංජිනේර් දන්නවා ඕක ඉල්ලුවා කියලා QA ඉංජිනේර් දන්නවා. සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෝඩ් එක ගහලා ඕක හදලා යවනවා. හැබැයි එයා අර බටන් එක ක්ලික් කරාට පස්සේ එන්නේ වලාකුලක් නෙමෙයි ත්‍රිකෝණයක් නම් එතන පරිශීලකයා අනිවාර්යෙන් අධෛර්යමත් වෙනවා සහ එයා ඔයාලගේ සොෆ්ට්වෙයාර් කම්පැනි එකත් එක්ක ඊට පස්සේ ප්‍රශ්න දාගන්න පටන් ගන්නවා. මම ඉල්ලුවේ මේක නෙමෙයි කියලා. එතනදී වෙන්න පුළුවන් ගැටලුව මගහරවන්න තමයි අපි කෙලින්ම සොෆ්ට්වෙයාර් එක ඩෙවලොප් කරගවම කෙලින්ම දෙන්නේ නැහැ ක්ලයන්ට්. අපි මුලින්ම කරන්නේ
මුලින්ම කරන දේ තමයි මෙන්න මේ ඉන්න software quality assurance engineersලා පාවිච්චි කරලා අපිට හැකියාව තියෙනවා. හරි. ඒ හදපු software එක ඇත්තටම අපි හදපු එක හරියටම හරිද කියන එක බලන්න. ඉතින් ඒක ඉතාමත්ම වැදගත්. එහෙම බලන එක ඉතාමත්ම වැදගත්. ඔය software quality assurance engineer කියන්නේත් අපිට කෝඩින් දැනුම ගොඩාක්ම අවශ්‍ය නැහැ මේකට යන්න. නමුත් මේ වෙනකොට ඔය කෝඩින් දැනුම ටිකක් තියෙන software quality assurance engineer කෙනෙක්ට test automation engineer කියලා රෝල් එකකුත් ඉන්ඩස්ට්‍රි එකේ තියෙනවා. එතකොට එයාට software engineer කරන් කෝඩ් කරන්න නැහැ. එයාට තියෙන්නේ software quality assurance engineer කෙනෙක් අතින් ඕක ඔය බටන් ඔබ බලලා ඒක ටෙස්ට් කරන එක, ඒ ෆන්ක්ෂන් එක ටෙස්ට් කරන්න එයා අතින් ගිහිල්ලා මැනුවල් ටෙස්ට් කරන එක අපිට හැකියාවක් තියෙනවා ඔටෝමැටිකලි ඔය data fill වෙලා data automatically refill වෙලා ලස්සනට ඔය buttons click වෙලා හරියට යන විදියට ඔය quality assurance engineer කෙනෙක් manually කරන දේ automate කරලා ඒ යන වෙලාව ඉතුරු කර ගැනීම සඳහා එහෙම automate කරන්න. හරි අපිට software එක test කරන එකත් automate කරන්න මේ වෙනකොට ගොඩාක් software companies වැඩ කරගෙන යනවා. ඒ automate කරන part එකේදී test automation engineers. ඒ කියන්නේ මේ test කරන තියෙන part එකත් automate කරන්න code කරන engineer කෙනෙක් ඉන්නවා. අපි යාට කියනවා test automation engineer කියලා. ඉතින් ඒකත් ගොඩක් වෙලාවට software engineer ගහමින් යන හැබැයි ඒ තරම්ම code කරන්න නැහැ. යාට ගොඩක් වෙලාවට තියෙන scripts වෙනස් කර හැම වෙලාවෙම ඔය software එක test කර ඉන්න අවශ්‍ය කරන code එක ලියන. ඒකත් ඉතාමත්ම වැදගත් job role එකක් මේක ඇතුලේ තියෙනවා. දැන් ඊට පස්සේ අන්තිමට ඔය software එක හදලා ඊට පස්සේ software එක test කරලා අර මං කිව්ව user interface හදලා අනේ project එක හරියට project manager manage කරලා architecture ඔක design එක හදලා ඔය දේවල් ඔක්කොම කරලා software එක client දුන්නට පස්සේ client ඔක පාවිච්චි කරනකොට ඕන තරම් වැරදි අඩුපාඩු එන්න ඉඩ තියෙනවා. අපි ඒවට කියනවා bugs එනවා කියලා. bug එකක් කියලා කියන්නේ මොනවා හරි error එකක්. හරිද? ඉතින් අන්න ඒ වගේ error එකක් එනකොට ගොඩක් වෙලාවට client කතා කරලා ඒක විසඳීම සඳහා තමයි ඔය support engineer කෙනෙක් කෙනා ඉන්නේ. අතරම support engineer කියන role එකේදී එයාලා කරන්නේ clients ලාගෙන් එන ප්‍රශ්න විසඳීම. සමහර වෙලාවට client කෙනෙක්ට අපි software එක එකපාර දුන්න ගමන්ම එයාලට හරි path එකේ ගිහිල්ලා ඔය software එකේ වැඩ කරන්න අල්ලගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වෙලාවේදී ඒ client ගේ පැත්තෙන් එන ඕනම දෙයකට උත්තර දීලා එයාට ඒ හරි මාර්ගය කියලා දීලා එහෙමත් නැත්නම් මොනවා හරි අපේ පැත්තේ fault එකක් තියෙනවා නම් අන්න ඒ දේවල් ටික හරියට report කරලා අන්න ඒ වගේ support එක දෙන්න. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් SLT ලගේ 12ට කතා කරාට පස්සේ අපිට ඉන්නවනේ ඔය අපේ මොනවා හරි network එක වැඩ කරන්නේ නැහැ හරි මොනවා හරි දෙයක් වුණොත් අපිට help කරන්න කට්ටිය. අන්න ඒ වගේ කට්ටිය තමයි ඔය support engineers ලා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් call centers වල ඉන්නවා වගේ තමයි ගොඩක් වෙලාවට clients ලගේ calls වලට යොමුකම් දෙන්න වෙනවා, කතා කරන්න වෙනවා, ප්‍රශ්න විසඳන්න වෙනවා. ඒ වගේ ගොඩාක් තියෙන රෝල් එකක් මේ support engineer කියලා කියන්නේ. එතකොට support engineer කියන කෙනාට technical background එකක් තියෙන්නත් ඕන. මොකද එයාට software ගැන අදහසක් තියෙන්න ඕන නිසා. හැබැයි ඒ වගේ මෙයාට ඊට වඩා තියෙන්න ඕන මිනිස්සුත් එක්ක කතා කරලා වැඩ කිරීමේ හැකියාව අනිවාර්යෙන් එයාට තියෙන්න ඕන. ඒ කියන්නේ හොඳට හොඳ වචන හැසිරීමේ හැකියාව හරි කාත් එක්කවත් ඒ කියන්නේ අමනාප වෙන්නේ නැතුව ඒ වචන හැසිරීමේ හැකියාව තරහ ගන්නේ නැතුව ඒ හැකියාව තියෙන්න ඕන විශේෂයෙන්ම support engineerට. සමහර companies වල support engineer කියන කට්ටියගේ role එක සමහරලාට වෙනස් වෙනවා. ඒ කියන්නේ application support engineer වගේ නම් ගොඩක් වෙලාවට යාලා කරන්නේ direct customer එක්ක වැඩ කරන්නේ නැහැ. යාලා ගොඩක් වෙලාවට install කරනවා. ඒ කියන්නේ installation part එහෙමත් නැත්නම් configuration part කරන වෙලාවල් තියෙනවා. නමුත් මම මේ කිව්වේ නිකන් සාමාන්‍ය ස්ට්‍රක්චර් එකක් ගත්තොත් කම්පැනි එක සපෝට් ඉන්ජිනියර් ගොඩක් වෙලාවට කරන්නේ ක්ලයන්ට්ස් ලගේ තියෙන ඉෂුස් වලට. එහෙමත් නැත්නම් අපි කියනවා ක්ලයන්ට් ලගෙන් එන ප්‍රශ්න වලට ඇටෙන්ඩ් වෙලා ඒවට උත්තර දෙන එක. ඉතින් ඒක සරලව තේරුම් ගන්න සපෝට් ඉන්ජිනියර් කියන රෝල් එක කියලා රෝල් එකක් IT ඉන්ඩස්ට්‍රි එක ඇතුළේ තියෙනවා. විශේෂයෙන්ම අපි කියනවා සිස්ටම් සපෝට් ඉන්ජිනියර් කියලා. ඒවට ගොඩක් වෙලාවට තියෙන්නේ software system එකේ මොනවා හරි ගැටලුවක් වෙච්ච ගමන්ම ඒ පිළිබඳව ක්ලයින්ට්ගේ පැත්තේ සහායට එන එකත් ඒ වගේම ඉස්සරහට එහෙම ප්‍රශ්නයක් ආවොත් එහෙම වෙන්න බැරි වෙන්න වග බලා ගන්න එකේ වගකීමක් තියෙන්නේ මෙන්න මේ සපෝට් ඉන්ජිනියර් කියන සෙක්ෂන් එකට. මේක නිකන් software company වල විතරක් නෙමෙයි වා දැකලා තියෙනවා. Mobitel, Dialog වගේ ආයතන ඊට පස්සේ ගත්තාම බැංකුවල ඔය හැම එකේම ඔය සපෝට් ඉන්ජිනියර් කියන රෝල් එක තියෙනවා. ඒ තියෙන රෝල් එකම software company එකකුත් ඒකත් කරන්නේ ව්‍යාපාරයක් නිසා එතෙන්නත් අපි දීලා තියෙනවා. එතකොට මේකනදී ගොඩක් කලාවට AWS ඊට පස්සේ ගත්තාම Microsoft Azure, Red Hat වගේ ඊටමත් ඉහළ පිළිගැනීමක් තියෙන certifications තියෙනවා මේ වගේ support engineers වලට කරන්න. ඒක සාමාන්‍ය network engineers ලත් කරනවා.
ඒ වගේ දේවල් තමන්ට කරගෙන තමන්ගේ අධ්‍යාපන කටයුතු වලට අමතරව ඒ වගේ දේවල් කරගෙන ඉන්න එක මේ වගේ රෝල් එකකට යන්න ඇත්තටම වැදගත් වෙනවා. ඊට පස්සේ ගත්තාම දැන් අර ඩිසයින් කරන්න පුළුවන් කට්ටියට මම අර චුට්ටකට කලින් කිව්වනේ UI UX ඉංජිනේර් කියලා රෝල් එකක් තියෙනවා කියලා. ඒ වගේම සමහර කට්ටිය ඉන්නවා ඒ කියන්නේ කෝඩ් කරන්න කැමති නැහැ. නමුත් IT ඉන්ඩස්ට්‍රි එකට එන්න ආසාවක් තියෙනවා. හැබැයි එයාට හොඳට ලියන්න පුළුවන්. ගොඩක් වෙලාවට බ්ලොග් එකක් හොඳට මේන්ටේන් කරනවා. තමන්ගේ රයිටින්ග්ස් හොඳට තිතට තියෙනවා. අන්න ඒ වගේ කට්ටියට මේ ෆීල්ඩ් එකේ ඇත්තටම ජොබ්ස් තියෙන ඕන තරම් ගොඩාක් කම්පැනිස් වල ටෙක්නිකල් රයිටර් කියලා රෝල් එකක් තියෙනවා. තමන්ට හොඳට ලියන්න පුළුවන් නම්, තමන්ට හොඳට බ්ලොග්ස් ලියන්න පුළුවන් නම්, තමන්ට හොඳට ආටිකල් ලියන්න පුළුවන් නම්, තමන්ගේ ඉංග්‍රීසි දැනුම හොඳට තියෙනවා නම් ටෙක්නිකල් රයිටර් කියලා කියන්නේ කම්පැනි වල සාමාන්‍යයෙන් හොඳට ගෙවන රෝල් එකක්. ඔය රෝල් එකට ඇවිල්ලා කරන්න තියෙන ගොඩක් වෙලාවට දැන් ටෙක්නිකල් ඉංජිනේර් කෙනෙක් වැඩ කරද්දී ඒ ඉංජිනේර් වැඩ කරගෙන යනවා. ඒ ඉංජිනේර් වැඩ කරගෙන යනකොට ඩොකියුමන්ටේෂන් පැත්ත හරි වැදගත් වෙනවා, විශේෂයෙන්ම ක්ලයන්ට්ලගේ පැත්තට. ඩොකියුමන්ටේෂන් කියන්නේ දැන් අපි හිතමුකෝ සරලව ගත්තොත් ඇග්‍රීමන්ට් එකක් සයින් කරනවා කියලා. ඔය ඇග්‍රීමන්ට් එක සයින් කරන්න ක්ලයන්ට් ඇවිල්ලා කිව්ව දේවල් ටික අහලා සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් ඒ කම්පැනි එක පැත්තෙන් ඇග්‍රීමන්ට් එක හදනවා. ඒ ඇග්‍රීමන්ට් එක හදද්දී ඒක ඔෆිෂියල් ගතියක් තියෙන්න ඕන. නිකන් අපිට ලියන්න බෑනේ. මෙන්න මෙහෙම දෙයක් ඔයා කිව්වා. මෙන්න මේක තමයි අපේ ඇග්‍රීමන්ට් එක කියලා. අන්න ඒ වගේ ඩොකියුමන්ට්ස්. ඊට පස්සේ ගත්තාම ගොඩක් වෙලාවට මොනවා හරි බිස්නස් එකක් එක්කනේ අපි වැඩ කරන්නේ. අපි වැඩ කරන්නේ තනිකර බිස්නසස් එක්ක. ඒ බිස්නස් එක්ක වැඩ කරනකොට සමහර වෙලාවට ටෙක්නිකල් පැත්ත වෙන්න පුළුවන්, ලීගල් පැත්ත වෙන්න පුළුවන්, ඊට පස්සේ බිස්නස් සයිඩ් එකේ වෙන්න පුළුවන්. ගොඩාක් ඇග්‍රීමන්ට්ස් අපිට ගහන්න වෙනවා. අපිට ඩොකියුමන්ටේෂන්ස් අපි ගාව තියාගන්න වෙනවා. ඒක සමහර වෙලාවට ඩෙවලොප්මන්ට් පර්පස් එකකට වෙන්න පුළුවන්, ලීගල් පර්පස් එකකට වෙන්න පුළුවන්, ඇග්‍රීමන්ට් බේස් වෙන්න පුළුවන්. ඒ දේවල් පිළිබඳව ඇත්තටම ඩොකියුමන්ටේෂන් පාර්ට් එක හොඳටම තියෙන්න ඕනම දෙයක. ඕනම ව්‍යාපාරයක ඩොකියුමන්ටේෂන් පාර්ට් එක ඉතාමත් හොඳින් තියෙන්න ඕන. ඉතින් ඔන්නෝක කිරීම සඳහා ටෙක්නිකල් රයිටර්ස්ලා. ඔය ටෙක්නිකල් රයිටර්ස්ලා ගන්නකොට ගොඩක් වෙලාවට එයාගේ තියෙන ලැන්ග්වේජ් එකට අමතරව එයාලා බලනවා එයාලා බ්ලොග් එකක් මේන්ටේන් කරනවද, ඊට පස්සේ ගත්තාම මොනවද එයාලා රයිටිං වලින් කොහොමද ඉන්ඩස්ට්‍රි එකට කන්ට්‍රිබියුට් කරලා තියෙන්නේ. ඒ දේවල් බලලා තමයි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ඒ වගේ අයව කම්පැනිස් වලින් හයර් කරන්නේ. ඉතින් ඒ නිසා වෙන මේ රෝල් එකත් මේ වෙනකොට ගොඩාක් වෙලාවට ඉන්ඩස්ට්‍රි එකේ හොඳට බලන ඉන්ඩස්ට්‍රි එකට කට්ටිය ගන්න ජොබ් පොසිෂන් එකක්. එතකොට තමන්ට කෝඩ් කරන්න, තමන් ඒ වගේ දේවල් වලට කැමති නැත්නම්, ඩිසයිනින් වලට කැමති නැත්නම්, සොෆ්ට්වෙයාර් ටෙස්ට් කරන්න QA ඉංජිනේර් කෙනෙක් වෙන්න කැමති නැත්නම්, හැබැයි තමන්ට හොඳට ලියන්න පුළුවන් නම් අන්න එයාලටත් හොඳ chance එකක් මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ තියෙනවා. ඉතින් සරලවම ගත්තොත් මට ඇත්තටම කියලා දෙන්න ඕනකම තිබ්බේ ඔයාලට මේ IT ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ සොෆ්ට්වෙයාර් ඉංජිනේර්ට අමතරව මෙන්න මේ වගේ ඉතාමත්ම වටින ජොබ් රෝල්ස් සෙට් එකක්ම තියෙනවා කියන එක. ඉතින් ඔයාලට මේ කියලා දුන්නේ පොඩි හෙඩ්ස් අප් එකක් විතරයි. ඒ කියන්නේ මෙන්න මේ වගේ රෝල්ස් තියෙනවා. දැන් database administrators ලා ගැන මම කිව්වෙත් නෑ. database administrators ලා කියලා වෙනම රෝල් එකක් තියෙනවා. ඒ කියන්නේ database පැත්ත බලන්න. යා හැකියාව තියෙන්න ඕන ඔය SQL, DB2, MongoDB වගේ database structure එකේ දේවල් ටික සහ යාට යම්කිසි ආකාරයක coding හැකියාවක් තියෙන්න ඕන. මොකද යාට scripts ලියන්න වෙනවා. එතකොට Python වගේ මොනවා හරි scripting language එකක් දැනගෙන ඉන්න ඕන. අන්න ඒ වගේ දේවල් ටිකක් එයාට දැනගන්න වෙනවා. ඊට අමතරව ගත්තොත් දැන් අලුතෙන් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ඉතාමත්ම ප්‍රචලිත පැත්තක් තමයි ওই big data කියන පැත්ත. මහා දත්ත විශ්ලේෂණය කියන පැත්ත. එතනින් එහාට ගියාට පස්සේ දැන් ගොඩාක් වෙලාවට දැන් IT ඉන්ඩස්ට්‍රි එක ඔටෝමේටඩ් පාර්ට් එකකට යන්නේ. ඒ කියන්නේ අපි කියනවා ප්‍රෙඩික්ෂන් බේස් සිස්ටම්ස් වලට ඉස්සරහට එන්නේ. ඒ කියන්නේ උපකල්පන මත පදනම් වෙලා එයා තනියෙන් තිරණරන් වැඩ කරන රොබෝ තාක්ෂණයත් එක්ක යන ඔටෝමේටිව් සිස්ටම්ස් වලට ඉස්සරහට IT ඉන්ඩස්ට්‍රි එක මූව් වෙන ගමන් ඉන්න යුගයක AI ඉංජිනේර් කියලා රෝල් එකකුත් අලුතෙන්ම ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් ඉංජිනේර් කියන එක. එයා ගොඩක් වෙලාවට ඔය ඩේටා ඇනලිස්ට් එහෙමත් නැත්නම් බිග් ඩේටා ඇනලිස්ට් කියන රෝල්ස් වලටත් වඩා උඩින් තියෙන එකක්. එතනදී ගොඩක් වෙලාවට එයා තමයි ඔය මොඩල් ට්‍රේනින් ඊට පස්සේ ගත්තාම ප්‍රෙඩික්ෂන් බේස් සිස්ටම්ස් ඔය වගේ දේවල් නිර්මාණය කිරීමේ වගකීම ගොඩක් වෙලාවට ඉස්සරහට එන්නේ. විශේෂයෙන්ම R&D parts වගේ. අපි R&D කියලා කියන්නේ රිසර්ච් part. හරි. මොනවා හරි අලුතෙන් නිර්මාණයක් කරනකොට ඒ රිසර්ච් part කරන්න ගොඩක් වෙලාවට software company වල තියෙනවා R&D unit කියලා වෙනම එකක්. ඒ R&D unit එකට ගොඩක් වෙලාවට ඔය AI engineers ලා, big data analysts ලා ගොඩක් වෙලාවට එයාලා hire කරනවා. ඉතින් ওই වගේ ඔය මම කිව්වේ සරලවම normal software company එක තියෙන job role සමහර වෙලාවට මම කලින් කිව්වා වගේ දැන් business analyst කියන එක company එක BA විදියට, ඒ කියන්නේ business analyst විදියට තියෙන්න පුළුවන්. තවත් company එකක product coordinator කියන role එක වෙන්න පුළුවන්.
තවත් සමහර කම්පැනි එක ප්‍රොඩක්ට් ඇඩ්මින් වෙන්න පුළුවන්. තවත් සමහර කම්පැනි එක බිස්නස් ඇනලිස්ට් කියන රෝල් එකම ප්‍රොඩක්ට් මැනේජර් කියලා තියෙන්න පුළුවන්. ඒ වගේ මේකේ තියෙන ගොඩාක් ජොබ් රෝල් සමහර වෙලාවට ඒ කම්පැනි එකේ ස්ට්‍රක්චර් එක අනුව නමින් වෙනස් වෙනවා. නමුත් කරන්න තියෙන වැඩේ එකම වෙන්න පුළුවන්. දැන් සමහර වෙලාවට අපි දැකලා තියෙනවා කන්සල්ටන්ස්ලා කියලා ඉන්නවා. ඒ කන්සල්ටන්ස් කියන කෙනත් ගොඩක් වෙලාවට ටෙක්නිකල් රයිටර් කෙනෙක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට කන්සල්ටන්ට් කියලා ඉන්න මනුස්සයා කරන්නේ අර ක්ලයන්ට් සපෝට් රෝල් එක. සපෝට් එන්ජිනියර් රෝල් එක වෙන්න පුළුවන්. සමහර වෙලාවට සපෝට් එන්ජිනියර් කියන කෙනා ඉන්නේ අර කන්ෆිගරේෂන් පාර්ට් එකේ. කියන්නේ අලුතෙන් සොෆ්ට්වෙයාර් එකක් ලියුවට පස්සේ ගෙනහිල්ලා වෙන කම්පැනි එකක වෙන්න පුළුවන්. යාළගේ පාරිභෝගිකයන්. ඒ කියන්නේ ක්ලයන්ට්ලගේ පැත්තේ ගෙනහිල්ලා ඒවා සවි කළා යාළට ඕන ට්‍රේනින්ග්ස් ටික දීලා ඒ දේවල් කරන්න වෙන්න පුළුවන්. සමහර කම්පැනි වල ඔය ට්‍රේනින් පාර්ට් එකට එහෙමත් නැත්නම් යූසර් මැනුවල් ටික හදලා ගිහිල්ලා ඒ ඉන්න පරිශීලකයන් පුහුණු කිරීම BA ල කරනවා. සමහර කම්පැනි වල ඒව කරන්න ඇප්ලිකේෂන් සපෝට් ඉන්ජිනියර්ස්ලා යනවා. හරි. ඒ වගේ ඔය එක එක කම්පැනි එකේ ස්ට්‍රක්චර් එක අනුවත් ඒව වෙනස් වෙනවා. ඉතින් කොහොම වුණත් මට ඇත්තටම අද ඕනකම තිබ්බේ IT ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ මොන වගේ ජොබ්ද තියෙන්නේ මොන වගේ දේවල්ද කරන්න තියෙන්නේ සහ යන්න පුළුවන් පැති මොනවද කියන එක පිළිබඳව යම්කිසි අපි කියනවා අර පොඩි අදහසක්. හරි. ඒ කියන්නේ අර හෙඩ්ස් අප් එකක් දෙන්න තමයි මට උවමනාව තිබ්බේ. මම හිතනවා ඒ හෙඩ්ස් අප් එක ඔයාලට ලැබෙන්නේ නැති කියලා. ඉතින් ඔයිට අමතරව ගත්තොත් ඔයිට අමතරව ගොඩාක් ජොබ්ස් මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ තියෙනවා. මම මේ කිව්වේ ගොඩාක් වෙලාවට අර ජනප්‍රිය පැත්තේ තියෙන ජොබ් රෝල් කීපයක් තමයි මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ අලුතෙන් ඉන්ඩස්ට්‍රි එකට එන්න අයට ඊට පස්සේ ගත්තාම A-level ICT කරන අයට O-level ICT කරන අයට විශ්වවිද්‍යාල මට්ටමින් ඉඳන් ඉන්න අය හැමෝටම හොඳ අදහසක් ගන්න තමයි මම මේ දේවල් ටික කිව්වේ. ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ දේවල් ඔයාලට ඉස්සරහට දැනගන්න ඕන නම් අනිවාර්යෙන්ම channel එක subscribe කරලා තියාගන්න. යාළුවන්ට ඉස්කෝලේ මේක ෂෙයා කරන්න. ඉතින් එතකොට අපිට දැනුම කොමාරු කරගන්න හැකියාව තියෙනවා ඉතාමත්ම පහසුවෙන්. ඉතින් මම හිතනවා මේ කිව්ව දේවල් වලින් යම් අදහසක් ඔයාලට එන්නේ නැති, ඒ කියන්නේ සමහරවිට අහලවත් නැති job roles IT industry එකේ තියෙනවා කියන එක ඔයාලට තේරෙන්නේ නැති. ඉතින් ඒව ගැන චුට්ටක් හොයලා බලන්න. ඉන්න අයියලා අක්කලාගෙන් එහෙමත් නැත්නම් ඉන්න ඔයාලා අඳුරන IT field එකේ ඉන්න අයගෙන් අහලා බලන්න. ඉතින් ඒ කියන්නේ මගෙන් මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන්ම වීඩියෝ එකෙන් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් රිප්ලයි එකක් දෙනවා. ඉතින් ඊළඟ දවසේ අපි ඊළඟ ලෙසන් එකක් මේ වගේම ඉතාමත් වටිනා ලෙසන් එකක් එක්ක අපි හම්බ වෙමු. එතකන් හැමෝටම ජය වේවා. ඊළඟ වීඩියෝ එකත් එක්ක අපි හමු වෙමු.